අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් අද දවසේ ඉතාම වැදගත් ඒකකයක් තමයි අපි කතා කරන්න යන්නේ 10 ශ්‍රේණියට අදාළ වායු පදවීම සහ එහි ගුණ. එතකොට මේක සම්බන්ධ වෙලා ඉන්න 10 ශ්‍රේණිය වගේම 11 ශ්‍රේණියේ දරුවන්වත් ප්‍රමාදයෙන් පිළිගන්නවා. ඒ වගේම ධනුෂ්ක සමාර්ගයෙන් ඒ සහභාගී වෙච්ච දරුවෝ පුතාලවත් ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. එතකොට පුතේ මේ අද දවසේ යම්කිසි ආකාරයකින් වෙන්න එපා. විදුලි බල යන හැකියාවකට හෝ එවන් ස්වභාවික ගැටලුවකට ලක් වෙන්න සිද්ධ වුණොත් හරිද? ඔයගොල්ලන්ට මේකේ වීඩියෝ එක මගේ නාලිකාව ඔස්සේ සම්පජ්ජයක් නැතිලා YouTube නාලිකාව ඔස්සේ ඔයගොල්ලන්ට නැරඹීමේ අවස්ථාව මම හිතලා දීලා තියෙනවා. පැහැදිලිද? කියපු දෙයක්. එතකොට මේ වෙද්දී ගොඩක් ළමයි වායු පදවීම සහ ඒ ගුණ සම්බන්ධයෙන් පේපර් එක print එකට අරන් තියනවා නම් print out එක අරන් තියනවා නම් තමයි ගොඩක් හොඳ. හරිද? අපිට සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයේ තියෙනවා පුතා වායු පදවීම් තුනක්. එකක් තමයි ඔක්සිජන්, හයිඩ්‍රජන් සහ නයිට්‍රජන් කියන වායු වර්ග තුන. එතකොට මේ වායු පදවීම් වලදී සිද්ධ වෙන ක්‍රියාකාරකම් හා සමානවම මේකේ ප්‍රැක්ටිකල් එකත් ඉතාමත් වැදගත් වෙනවා. ඒ කියන්නේ මේකේ සිද්ධාන්තමය කොටස වගේම මේකේ තියෙන ක්‍රියාකාරකමුත් ගොඩක් වෙලාවට වැදගත් වෙනවා. එතකොට මම හිතනවා මෙතනින් එහාට ගොඩක් වෙලාවට සම්බන්ධ වෙන එකක් නැහැ කියලා. මොකද මේ පැත්තේම අහපත් කාලවලයක් තියෙන නිසා තමයි ළමයි ප්‍රතිශතයේ යම්කිසි ආකාරයකට අඩුවීමක් තියෙන්නේ. එතකොට පුතා අපි බලමු මේ ඉස්සල්ලාම අද දවස් ආරම්භ කරනවත් එක්කම එක්තරා ක්‍රියාකාරකමක් සිද්ධ වෙන ආකාරය. මේක ඉස්සෙනවා එක්තරා ඝන ද්‍රව්‍යයක් මම මේ බීකරයට පොඩ්ඩක් මුසු කරලා පෙන්නන්න. වර්ණය පැහැදිලිද? ඝන ද්‍රව්‍යයේ තියෙන වර්ණය පැහැදිලිද? සමීප දර්ශනයක් ඇල්ලුවොත් ඝන ද්‍රව්‍යයේ තියෙන වර්ණය දම් පැහැති වර්ණයක්. එතකොට මේ ගත්ත දම් පැහැති වර්ණය සහිත ඝන ද්‍රව්‍යය මම පරීක්ෂණ නලයකට දාලා මේක තදින් කට් කරන්න අවශ්‍යයි. දැන් පුතා මේ ඝන ද්‍රව්‍ය රත් වෙද්දී මේකෙන් යම්කිසි වායුවක් නිකුත් වෙන්න ඕනේ. ඒත් එක්කම මතක තියාගන්න මෙන්න මේ වාගේ අවස්ථාවකට අපි කියනවා දල්වා නිවන ලද කුලින් කුරක් කියලා. මම මේ කුලින් කුර ඇතුළු කරනවා වෙනසක් නැහැ. අපිට කන්දාලාස් කරලා තාමත් මේ කුලින් කුර ඇතුළු කරාට ලොකු වෙනසක් නිරීක්ෂණය වෙන්නේ නැහැ. දැන් නම් සුළු වශයෙන් වෙනසක් නිරීක්ෂණය වෙන්න ඕනේ. ඔබලන්ට පේනවාද කුලින් කුර යම්කිසි ආකාරයකට දැල් වෙන්න උත්සාහ කරනවා මේක ඇතුළේදී. ඒ කියන්නේ දැල්වීම සඳහා හිතකර වායුවක් මේකෙන් නිපද වෙන බව තමයි අපිට පැහැදිලි වෙන්නේ. දැන් ඊටමත් සමීප දර්ශනයක් ඔයගොල්ලන්ට පේනවා මේ අතුරු කරන කුලින් කුර හොඳින් දැල් වෙනවා. පේනවද? එතකොට ගිනි දැල්වීම කෙරෙහි හිතකර වායුවක් තමයි මේ නිරීක්ෂණය වෙන්නේ. එතකොට මේක තව ටිකක් වෙලාවක් රත් වීම සිද්ධ වෙන්න ඕනේ. අපි එතකන් අපි අපේ සාමාන්‍ය පාරමීටර් පුතා මේක පොඩ්ඩක් ඔලොමින් ඉන්න කරලා අපිට ඒ සඳහා සහාය ලබා දුන් අර්ශන පුතුමන්ට දෙවිනි ස්තුතිවන්ත වෙනවා. ඒ ක්‍රියාකාරකම ඇසුරෙන් බලමු සටහනක් කරගෙන මොනවද අපි මෙතෙක් වෙලා දැක්ක නිරීක්ෂණ කියලා.
ඔයගලන්ට රූප සටහන තියෙනවා නම් print out එකක් ගත්ත රූප සටහන තියෙනවා නම් ඒකේ තියෙනවා මෙන්න මේ වාගේ දෙයක් දාලා මේකට කියනවා KMnO4 කියලා. KMnO4 කියලා කියන්නේ potassium permanganate. सामान्य भाषाවෙන් අපි මේකට කියනවා මොනවද? කොන්ඩිස් කියලා කියනවා. එතකොට කොන්ඩිස් තමයි ජලයේ දිය වෙද්දී දම්පැහැට විවාදනයක් ලැබුණේ. ඒකට මේක රත් කරනවා. ඔයත් එක්කම මෙන්න මෙහෙම විසර්ජන නලයක් දාලා දැන් අපි මෙතන අපිට තියෙන පහසුකම් මත පරීක්ෂණාගාරයේ විද්‍යාගාරයේ කරද්දී විසර්ජන නලයක් දාලා මේ විදිහට වායු සංග්‍රාහක මංචකයක් සහ වායු සරාවක් මේ විදිහට ජලය පුරවලා තියලා මෙන්න මේ විසර්ජන නලය මේකට ඇතුල් කරනවා. එතන මතක තියාගන්න විශේෂයෙන් මතක තියාගන්න මේක ප්‍රායෝගිකව සිදු කරද්දී මේ බඩේ ඉස්සෙල්ලා අපි මේ පිටතට යොමු කරලා වායු මුළු කීපයක් පිට කරලා ඉන්න ඕනේ. හේතුව තමයි නලය තුල සහ මේ තියෙන වායුව අපිට අවශ්‍ය වායුව නෙමෙයි එක්රැස්වල තිබිච්ච ස්වභාවික වායුව නිසා. ඊළඟට ඒ වගේම තමයි වායුව කොහේකදී මෙතන කුළුම් ප්‍රමාණයක් තියන්න ඕනේ. කුළුම් ප්‍රමාණයක් තියන්න හේතුව තමයි උෂ්ණත්වය ලබා දෙන්න ඉගෙන තාපය ලබා දෙන්න මේක යම් කිසි ආකාරයකට වාෂ්ප වශයෙන් පිටතට එමු. එතකොට පුතා ඊට පස්සේ මේක ඒකීක කරලා යද්දි මෙන්න මෙහෙම උදාතන වායු කුළු ගිහිලා වායු කුළු එක්රැස් වෙනවා. ඒතර මේ විදිහට වායු කුළු එක්රැස් වෙච්ච පරීක්ෂණ නලය නැත්නම් වායු සරාව මෙන්න මෙහෙම උඩුකුරු කරනවා. අපි විදුලි තහඩුවක් තියලා තමයි උඩුකුරු කරන්නේ. කරලා දල්වා නිමනලද කුලින් කුරක් ඇතුල් කරනවා. එතකොට ඔයගොල්ලෝ දැක්ක නිරීක්ෂණය එනවා කුලින් කුර දීප්තිමත්ද දැල් වෙනවා. එතකොට කුලින් කුර දීප්තිමත්ද දැල් වෙන්න හේතුව තමයි ඒකෙන් ඔක්සිජන් වායුව පිටවීම. එතකොට ඔයගොල්ලෝ නිරීක්ෂණය දැන්ට දැක්ක නැති වුණාට මේ වෙනකොටත් අපි මේ වායුව අත් කරමින් තමයි තියෙන්නේ. එතකොට බලන්න දැන් මොනවාද අපිට මේ වායු ප්‍රමාණය පිටවෙලා ඉවර බවත් මම ඔප්පු කරලා පෙන්නන්නම්. දැන් ඉස්සල්ලා තිබ්බා වගේ මේක අතුල් කරාට දැන් දැල් තාමත් තියෙනවා. කියන්නේ ඔක්සිජන් වායුව ඔක්කොම පිට වෙන්න ඕනේ පුතා. දැන් නම් සෑහෙන අඩුයි. ඇසියට 80ක්ම ඔක්සිජන් වායුව පිටවලා ඉවරයි. එතකොට ඔයගොල්ලෝ ඉස්සරහ නිරීක්ෂණය කරපු එකේ තව සුවිශේෂී අවස්ථාවක් නිරීක්ෂණය කරන්න ඕනේ. හරි බලන්න. සුවිශේෂී අවස්ථාවක් නිරීක්ෂණය කරන්න ඕනේ. අර බීකර පොඩක් හොල්ලා ගන්න. දැන් ඉස්සල්ලා ඔයගොල්ලෝ දැක්කා ඒ ඔක හොදලා ගන්න. ඉස්සල්ලා හොදලා ගන්න. ඉස්සල්ලා ඔයගොල්ලෝ දැක්කා ඒ කොන්ඩිස් නැත්නම් පොටෑසියම් පර්මැංගනේට් දාපුවාම ඒක දම් පාට ද්‍රාවණයක් හැදුනා. දැන් මේ තියෙන්නේ ඔක්සිජන් පිට වෙලා ලැබිච්ච ද්‍රව්‍ය. මේකෙදි වර්ණ විපර්යාසය ශනිකව වෙනස් වෙනවා. ඒක නිසා හොඳින් නිරීක්ෂණය කරලා වර්ණ විපර්යාසය මොකක්ද වෙන්නේ කියන එක. හරිද? මේ දාලා තියෙන්නේ මේක ඉතින් දැන් මේ අපේ රූපගත කිරීම එක ටිකක් සංකීර්ණයි. මේ තියෙන්නේ ඒ පරීක්ෂණ නලෙන් ගත්ත ඝන ද්‍රව්‍ය. දැන් මේක අපි ජලයට දාපුවාම වර්ණයන් දෙකක විපර්යාසයක් දිස් වෙනවා. බලමු මේ වර්ණයන් දෙක මොන ආකාරයෙන්ද වෙනසකට ලක් වෙන්නේ කියලා. ඒත් එක්කම ටියුට් එක තියෙන දරුවෝ ටියුට් එක ප්ලාස්ටික් කරගන්න. ටියුට් එකේ මාතෘකාව දීලා තියෙනවා වායු නිෂ්පාදනය හා එහි ගුණ ලක්ෂණ ප්‍රයෝජන 10-11 ශ්‍රේණි සඳහා කියලා. ඒ වගේම විශේෂයෙන් 11 ශ්‍රේණිය සඳහා සහභාගී වෙන්න දුර පුතාලට කියනවා මේ වසරේ සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රය සඳහා ගොඩාක් වෙලාවට මේ ක්‍රියාකාරකම් වලින් එකක් එන්න අවස්ථාව තියෙනවා. අද දවසේ අපි ප්‍රබල ක්‍රියාකාරකම් 3ක් කරනවා. එතකොට හොඳින් නිරීක්ෂණය කරන්න මේ තියෙන්නේ ජලය. මේකට ඒ හත් කරන් පැස්සේ ලැබෙන කුඩු දාපුවාම සිද්ධ වෙන විපර්යාසය. හරි. දැක්කද මොන පාටද උනේ? කොළ පාට වෙලා නැවත දම් පාටකට තමයි හැරුනේ. මම තව පාරකට මේ නිරීක්ෂණය ඔයගලන්ට පෙන්නන්නම්. හරිද?
එතකොට ඔන්න ඔය වර්ණ විපර්යාසය හොඳින් මතක තියාගන්න. කොන්ඩිස් නැත්නම් පොටෑසියම් පර්මැංගනේට් ජලය දිය කරපුවාම මොන පාටද? දම් පාට. මේක රත් කරලා ඉවරනම් පස්සේ අපිට ලැබෙන්නේ පොටෑසියම් මැංගනේට්. පර් කැලල නැහැ. එතකොට ඒක ජලය දිය කරපුවාම කොළ පාටයි. ඊට පස්සේ ආයමත් මේකේ වර්ණ විපර්යාසය මොකක්ද? දම් පැහැය ලැබෙනවා. තුරොන්න ක්‍රියාකාරීත්වය විශේෂයෙන්ම 11 පුතාල මතක තියාගන්න. ළඟේන ඕලෙවල් විභාගයට ගොඩක් වෙලාවට ඔයගලන්ට ඔක ලැබෙයි. ටියුට් එක තියෙන දරුවෝ රූප සටහන නිරීක්ෂණය කරගන්න. ඕගොල්ලෝ මෙතන පරිණාම සේවයක් අපිට පරිශන කරලා දෙනවා මේ. නැස බලන්න ඕගොල්ලන්ට. අර්ධ දැන් නම් හොඳටම දැක්කා කොළ පැහැය දම් පැහැයට හැරීම. අපි දැන් සිද්ධාන්තමය කොටස් වලට විසෙමු. රූප සටහන හොඳින් බලා ගන්න. ටියුට් එක තියෙන අය. කැකෑරුම් නලයක් තුලට පොටෑසියම් පර්මැංගනේට් කියලා සිංහලෙන් ලියලා තියෙනවා. එතනට ලියා ගන්න KMnO4 කියලා. KMnO4 කියලා. ඊට පස්සේ ආධාරකය බන්සන් දාහකය. එතකොට අපිට මෙතන පහසුකම් වල හැටියට ඉටිබන්ධමක් භාවිතා කරා. ඊට පස්සේ විසර්ජන නලයක් තියෙනවා. විසර්ජන නලය කියලා කියන්නේ මෙන්න මේ නලයට විද්‍යාගාරයේ තියෙනවා. නැමි වීදුරු බඩ වලින් හදපු නල. ඊට පස්සේ ද්‍රෝණිකාව වායු සරාව ඔක්සිජන් වායුව ඉහළ එකතු වෙලා තියෙනවා. එතකොට මෙන්න මේ ඉහළ එකතු කරලා තියෙන්නේ මොනවද? ඔක්සිජන් වායුව, O2 වායුව. මෙන්න මේ කොටසට කියනවා වායු සංග්‍රාහක මංචකය. වායු සංග්‍රාහක මංචකය කියලා කියනවා. පැහැදිලිද? පළවෙනි වතාවට සහභාගී වෙන දරුවන් වෙනුවෙන් අද පොඩ්ඩක් මට මේක හිමිහිට කියවන්න වෙනවා. මොකද ලියන්න බලාපොරොත්තු වෙන දොර පුතාලා ඉන්නවා කියලා දනිෂ්ක සර් මට කිව්වා. ඒක ටියුට් එක අපේ යවා ගන්න හම්බුනේ නැති ප්‍රශ්නයක් එක්ක. එතකොට ඒක නිසා පුතේ මම අනිවාර්යෙන් පොරොන්දු වෙනවා ටියුට් එක ඔයගලන්ට ලැබෙන්න සලස්වනවා. එතකන් මම මේ කියන දේවල් පොඩ්ඩක් ලියා ගන්න. ටියුට් එක තියෙන ළමයිට චුට්ටක් ඉන්න වෙනවා. හිමිහිට තමයි කියවන්න වෙන්නේ. රූප සටහන ඇඳ කියලා හිතාගමු. ඕකේ. හරි මම මේ කතා කරන්නේ ටියුටර් නැති දුර පුතාල වෙනුවෙන්. ඉහත රූපේ පරිදි KMnO4 කැට. KMnO4 කැට. දැන් ඔයගොල්ලෝ හුරු විය යුතුයි. සිංහලෙන් ලියන්නේ නැහැ. කොන්ඩිස් කැට. එහෙම නැත්නම් පොටෑසියම් පර්මැංගනේට් නෑ. කෙලින්ම ලියන්නේ මොකද්ද? රසායනික සංකේත වලින් ලිවිය යුතුයි. KMnO කැට කීපයක් කැකෑරුම් නලයකට දමා එයට විසර්ජන නලයක් සම්බන්ධ කර බන්සන් දාහකයක ආධාරයෙන් කැකෑරුම් නලය රත් කර ඉන් පිටවන වායුව නැවතත් වසුපෑන් පාවිච්චි කරලා තල්ලුවක් දාලා ජලයේ යටිකුරු විස්ථාපනයෙන් අලුත් වචනයක් 10 දරුවන්ට මෙන්න මේ විදිහට වායු එක්රැස් කර ගැනීම අපි හඳුන්වනවා පුතේ ජලයේ යටිකුරු විස්ථාපනය කියලා. ඒ කියන්නේ මම නැවතත් මෙතන ඇඳලා පෙන්නන්නම්. මේ තියෙන්නේ ජල ද්‍රෝණිකාව. එතකොට මෙන්න මෙහෙම පරීක්ෂණ නලයක්, කැකෑරුම් නලයක්, එහෙම නැත්නම් වායු සරාවක් නැමුවා. නමලා මේ විදිහට මටයක් දාලා මෙතනින් එන වායුව මේ විදිහට ඇතුල් වුණාම වායුව උඩට යනවා, ජලය යටට යනවා. ජලය පහළට වහිනවා. එතකොට මෙන්න මේ ජලයට පහළට බැහිම තමයි කියන්නේ මොකද්ද? ජලයේ යටිකුරු විස්ථාපනය කියන්නේ. ජලයේ යටිකුරු විස්ථාපනයෙන් වායු සරාවට එකතු කරගන්න. මෙසේ වායු සරාවට එකතු වූ වායුව තුළට දල්වා නිවන ලද කුලිඟු කූරක් ඇතුළු කරන්න. දැන් ටියුට් තියෙන ටියුට් නැති සියලු දෙනාට නිරීක්ෂණයයි නිගමනයයි ලියන්න වෙනවා. හරි? right okay. තප්පර 30ක් දෙන්නම් නිරීක්ෂණය ලියන්න පුතේ. නිරීක්ෂණය දැන් ඕගොල්ලෝ දැක්කා. මෙතන අපි ඉස්සෙල්ලා කරපු ක්‍රියාකාරකමේදී දැක්ක නිරීක්ෂණය ලියන්න. ඒ කියන්නේ මෙන්න මේ වායු සරාව උඩාතට හරවලා
මම මොකක්ද එකක් ඇතුල් කරා ඒකෙදී ඕගොල්ලෝ දැක්ක නිරීක්ෂණය ලියන්න. මම හිතනවා බොහොම සතුටින් නිරීක්ෂණ ලියන්න කාලය ඇති. නිරීක්ෂණය කුලිකු කූර දීප්තිමත්ව දැල්වේ. කුලිකු කූර දීප්තිමත්ව දැල්වේ. මෙන්න අවස්ථර දෙකටම ඔයගොල්ලන්ගේ විභාග සඳහා ඔක්සිජන් වායුව හඳුනා ගැනීමේ එකම පරීක්ෂණ. දල්වානි වලල කුලිකු කූර දීප්තිමත්ව දැල්වේ. නිගමනයට එම නිසා නැතිතුන දැන් එම නිසා කියන එකට එක්රැස් වී ඇත්තේ O2 වායුවයි. එක්රැස් වී ඇත්තේ O2 වායුවයි. එතකොට ටියුට් තියෙන ළමයින්ට ඒක තියෙනවා ඔක්සිජන් වායුව හඳුනා ගැනීමේ පරීක්ෂණයද මේ වේ කියලා. ඔක්සිජන් වායුව නිපදවීමේ වචන සමීකරණ කියලා තියෙනවා. නැවතත් ලියන ළමයි. ඒ කියන්නේ ටියුට් එක නැතුව අද දවසට ටියුට් එක නැතුව ලියන ළමයි පොඩ්ඩක් ලියන්න ලෑස්ති වෙන්න. යාගන්න O2 නිපදවීමේ වචන සමීකරණය. O2 නිපදවීමේ වචන සමීකරණය. දැන් මාත් එක්ක ළමයි කියන්න ඕනේ. හරි ළමයිගේ මයික් ඕෆ් කරලා තිබ්බට කමක් නැහැ. ළමයිට කතා කරන්න පුළුවන් නේ. ළමයි කියන්න ඕනේ. මොනවද අපි ගත්තේ? potassium permanganate. මොකක්ද අපි කරේ? රත් කරා. તો රසායනික ප්‍රතික්‍රියා ලියද්දි ළමයින්ට මම කියලා දුන්නා. කොහොමද රත් කරන බව පෙන්වන්නේ? ත්‍රිකෝණයක් දානවා. දැන් එතකොට පිට වෙච්ච වායුව මොනවද? ඔක්සිජන් වායුව. ඔක්සිජන් වායුව. එතකොට ළමයින්ට මතකද අර මේක දම් පාටයිනේ. මෙතන හැදිච්ච එක කොළ පාට වල දම් පාට වුණානේ. ඒකෙන් මෙතනට ලියන්නේ මොනවද? potassium manganate. potassium manganate. දැන් එතකොට ළමයා මෙන්න මේ කියන කොටස තමයි මෙතන නැති වෙලා තියෙන්නේ. සහ manganese dioxide කියන දේ ලැබිලා තියෙනවා. එතකොට ඔයගොල්ලෝ දැක්කයි බීකරයට දාපු සැනින් අර කොළ වගේම ටිකක් තද කළු පැහැයක් වගේ දෙයක් ගත්තා. ඒ තද කළු පැහැයක් වගේ වෙන්න හේතුව තමයි manganese dioxide කියන සංයෝගය. ඊට පස්සේ මේකේ රසායනික සමීකරණය අතිශයින් වැදගත් වෙනවා. ඒක නිසා රසායනික සමීකරණය ලියමු. potassium permanganate වල පුතේ KMNO4 බෝඩ් එක තාමත් හොඳින් පරීක්ෂා කරලා ලියන්න. capital K capital M simple N capital O KMNO4 පත් කිරීම වෙනසක් නැහැ. K2MnO4 potassium manganate වලට කියන්නේ K2MnO4. එතකොට වෙනස මෙතන K අකුරු 1යි මෙතන K අකුරු කීයද? 2යි. manganese dioxide MnO2 සහ ඔක්සිජන් වායුව පිට වෙනවා. ඔක්සිජන් වායුව පිට වෙනවා. හරි. පරිචයාකාරකමක් දෙන්න. අපේ ඉතින් විනාඩි 20ක් විනාඩි 20ක් මමනේ කතා කරේ ප්‍රැක්ටිකල් කරෙත් මමනේ නේද? මෙන්නත් නම් ළමයි මං ගාව ඉන්නවා ළමයින්ට කියලා ප්‍රැක්ටිකල් කරවනවා නේද? දැන් ඉතින් අපි ඈත් වෙලා ඉන්න නිසා එතකොට
මේ සමීකරණය තුලිත කරන්න බලන්න. තප්පර 30ක් විතර දෙන්න. මේ සමීකරණය තුලිත කරන්න. දැන් සමීකරණ තුලිත කරපු ළමයි ඇති. හරි. කොහොම සතුටින් එතකොට අපිට ඒ ගැන බලන්න හැකි. මෙතන කියපු එකයි මෙතන කියපු කීයක් තියෙනවද පුතා? 2යි. එහෙනම් මොකද කරන්නේ? මෙන්න මෙතනට දෙකේ ඉලක්කමක් දාන්න. ඒ දාපුවම මැංගනීස් කීයක් වෙනවද? 2යි. දැන් එතකොට මෙතන මැංගනීස් එකයි මෙතන මැංගනීස් එකයි මැංගනීස් කීයද? 2යි. එහෙනම් ඒ ප්‍රශ්නේ හරි. දැන් මේ දෙකේ ඉලක්කම නිසා ඔක්සිජන් කීයක් වුණාද? දෙවරක් 4 8යි. එතකොට මෙතන ඔක්සිජන් කීයක් තියෙනවද? 4යි. මේ තියෙන එකතු කිරීමේ ලකුණ. මෙතන ඔක්සිජන් කීයක් තියෙනවද? 2යි. එකතු කිරීමේ ලකුණ. මෙතන ඔක්සිජන් කීයක් තියෙනවද? 2යි. 4යි 2යි 6යි 2යි 8යි. ඔක්සිජන් උත් හරි. එතකොට මගේ පරණ දුර පුතාලට මතක ඇති මීට සති 4කට වගේ ඉස්සෙල්ලා අපි රසායනික ප්‍රතික්‍රියා වර්ග කිරීම සහ තුන් රසායනික සමීකරණ ලියද්දී මම ඔයගලන්ට කියනවා මේ වියෝජන ප්‍රතික්‍රියාව නැවත වතාවක් අපිට මුණ ගැහෙනවා. එතෙන්දී මම ඔයගලන්ට ඒක නැවතත් කියලා දෙනවා කියලා. මෙන්න අද මේ අවස්ථාව ඔයගලන්ට උදා වුණා වියෝජන ප්‍රතික්‍රියා යටතේ. හරිද? දැන් කරලන්න යන්න ඕනේ නැහැ. ඔයගලන්ගේ පොතේ වියෝජන ප්‍රතික්‍රියා යටතේ පළවෙනි හෝ දෙවෙනි ප්‍රතික්‍රියාව වශයෙන් ලියලා තියෙන්නේ මෙන්න මේ ප්‍රතික්‍රියාවමයි. මේක තුන්ත කරලා තියෙන්නේ මේ විදිහටමයි. හරිද? එතකොට ඔන්න ඔයගලන්ගේ ජීවිතයේ 10 වෙනි දරුවගේ ජීවිතයේ අවස්ථා දෙකක මේක ලියවුණා. එතකොට අපි බලාපොරොත්තු වෙනවා මේක දැන්වත් අපිට ටික ටික පාඩම් කරගන්න පුළුවන් වෙයි කියලා. නම් වශයෙන් සඳහන් කරන්නේ නැහැ. ළමයි කීප දෙනෙක් ඉල්ලීම් කරා තුලිත රසායනික ප්‍රතික්‍රියා සම්බන්ධයෙන් නැවත වැඩසටහනක් කරන්න කියලා. ඒ සඳහා මගේ බලාපොරොත්තුවක් තියෙනවා අඟහරුවාදා දිනයක් නැතුව හරිද වෙනත් දිනයක පැයක අතිරේක පන්තියක් දාලා මේ ආකාරයටම පැයක අතිරේක පන්තියක් දාලා රසායනික ප්‍රතික්‍රියා තුලිත කිරීම සම්බන්ධයෙන් නැවතත් කතා කරන්න. එතකොට දැන්ට ළමයි කීප දෙනෙක් මට ඒකට ඉල්ලීම් කරලා තියෙනවා. එතකොට ඒ සම්බන්ධයෙන් ඔයගොල්ලන්ගේ රික්වෙස්ට් එකක් ඔයගොල්ලන්ගේ ඉල්ලීම් දාන්න. ඒ අවශ්‍ය අයට විතරක් මම ඒ ලින්ක් එකක් එවලා ඒ විදිහට වැඩසටහන කරගෙන යන්නම්. රසායනික ප්‍රතික්‍රියා තුලිත කිරීම සම්බන්ධයෙන්. එතකොට අද දවසේ වෙන ඉස්සෙල්ලා මගේ WhatsApp සහ දුරකථන අංක නාද ඔයාලට වෙන සලස්සන්න. ටියුට් එකේ තියෙන ඉඩ ප්‍රමාණය මත හරි වෙනම ඉඩ තියලා නැහැ. ළමයින්ට මේවා ලියා ගන්න වෙනවා මෙන්න මේ ආකාරයට. මේකට සංගල වරහණක් දාලා ජලය කියලා දාපුවාම වරහන් තුල ලියනවා දම් පාට. එතකොට නෝට් එක කියවන කෙනා කොහොමද කියවන්නේ? පොටෑසියම් පර්මැංගනේට් ජලයට එකතු වුණාම මොන පාට වෙනවද? දම් පාට වෙනවා. මේකටත් සංගල වරහණක් දාලා ජලය කියලා දාපුවාම මෙතන ලියවිය යුතුයි කොළ පාට ඉරක් දම් පාට. මේ වර්ණ විපර්යාසය නිතර ළමයිට විභාගවලදී පැටලෙනවා. හොඳින් මතක තියාගන්න. පොටෑසියම් මැංගනේට් ජලය දිය කරපුවාම කොළ පාටයි. ශනිකයෙන් මොකද වෙන්නේ? දම් පාට හැරෙනවා. ඊළඟට පුතේ ඔක්සිජන් වායුවේ ලක්ෂණ කියලා ලියා ගන්න. ඔක්සිජන් වායුවේ ලක්ෂණ කියලා ලියා ගන්න. මේ ඔක්සිජන් වායුවේ ලක්ෂණ මම උගන්වන්න ඕනේද ඕගොල්ලෝ දන්නාද කියන එක බලමු. හරිද? ගොඩාක් ළමයින්ට පැටලෙන දෙයක් ඔක්සිජන් වායුවේ ලක්ෂණ අහපු ගමන් අපේ ළමයි කලබලයට ලියනවා ශ්වසනය කියලා. හරි? ශ්වසනය කියලා කියන්නේ ඔක්සිජන් වායුවේ ලක්ෂණයක්ද ප්‍රයෝජනයක්ද? ප්‍රයෝජනයක් නේද? එහෙනම් කලබල වෙන්න එපා පුතේ. අහන්න මොනවද ඔක්සිජන් වායුවේ ලක්ෂණ? අපේ අවඩ පරිසරයේ ඔක්සිජන් වායුව තියනවද? තියෙනවා. මායි මේ කැමරාවයි අතරත් ඔක්සිජන් වායුව තියෙනවා. ඕගොල්ලෝ යෝගොල්ලන්ගේ ඉස්සරහ තියෙන පරිගණක තිරේ එහෙම නැත්නම් ජංගම දුරකථන තිරේ අතරත් ඔක්සිජන් වායුව තියෙනවා. හැබැයි ඔක්සිජන් වායුව තිබ්බා කියලා අපිට මේ තියෙන ද්‍රව්‍ය පේන්නේ නැති ප්‍රශ්නයක් මොකක් හරි තියෙනවද?
පාරභාසක පාරන්ද එහෙම නෑ නේද? එහෙනම් ඔක්සිජන් වායුවේ පළවෙනි ගුණයට ලියන්න අවර්ණ වායුවකි. අවර්ණ වායුවකි. දෙක. දැන් පුතේ ඔක්සිජන් වායුව තියනවා කියලා හරිද? දැන් සාමාන්‍ය විද්‍යාව ඉගෙන ගන්න උසස් අධ්‍යාපන විද්‍යාව බයෝසයන්ස් වල කරන් ඉන්න ළමයි නම් ඒවට හුරු වෙන්න ඕනේ. සාමාන්‍යව සත්ත්ව මලකුණක් ගාවින් එහෙම යද්දී අපි මොකද කරන්නේ? අනහය වහ ගන්නවා. නේද? එච්චරට ගඳයි කියලා. හරි. එතකොට ගෙදර සෙට් බෝතලයක් දාද්දි සුවඳනේ. හරි. ආහාරයක කුසු වෙද්දි සුවඳ ආරයි. හරි. හැබැයි මේ දැන් මේ ඔක්සිජන් වායුව තියනවා කියලා මම නහය වහ ගන්නවා. එහෙම නැත්නම් සුවඳයි කියලා කියනවත් යනවද? නැහැ. එහෙනම් දෙවෙනි ලක්ෂණය මොකක්ද? ගඳක් සුවඳක් නැත. ගඳක් සුවඳක් නැත. ඒ වගේමයි මේ ඔක්සිජන් වායුව කියන වායුව සාමාන්‍ය සැහැල්ලු වායුව. තුන්වෙනි ලක්ෂණය සැහැල්ලු වායුව. එතකොට ප්‍රයෝජන හතරක් තියෙනවා. මම ඒකෙන් තුනක් කිව්වා. තව එකක් ඕගොල්ලොත් හොයාගන්න. හරි? එහෙම තමයි වෙන්න ඕනේ. නැත්නම් අර මම ඔක්කොම කියන එක නෙමෙයි විය යුත්තේ. මම ප්‍රබල ප්‍රයෝජන මේ සමාවෙන්න. මම ප්‍රබල ලක්ෂණ තුනක් කිව්වා. තවත් ලක්ෂණයක් ඕගොල්ලෝ හොයාගන්න ඕනේ. හරි. ටියුට් එක තියෙන ළමයි දෙවෙනි පිටුවට මාරු වෙනවා. ඒතර ටියුට් නැහැ කියලා දුක් වෙන්න එපා. හරි අද අපි මේ විදිහට පරිසදහන කරගෙන යමු. ඔක්සිජන් වායුවේ ප්‍රයෝජන. ඔක්සිජන් වායුවේ ප්‍රයෝජන. පළවෙනියටම ලියවෙන්න ඕන ප්‍රයෝජනේ මොකක්ද පුතේ? පළවෙනියටම ලියවෙන්න ඕන ප්‍රයෝජනේ සුවසනය. සුවසනය. මතක තියාගන්න ඔක්සිජන් වායුව නැත්තම් මේ ලෝකේ ජීවියක් නැහැ. එතකොට පෘථුවිය තුළ ජීවියක් පවතින එකම හේතුව 21ක් ඔක්සිජන් වායුව අඩංගුයි. ඔක්සිජන් වායුව නැත්තම් දහනය වෙන්න බෑ. එහෙනම් දෙවෙනි ප්‍රයෝජනය දහනය සඳහා. දහනය සඳහා. එතකොට 3-4 ප්‍රයෝජන වලට මෙන්න මෙහෙම දේවල් ලිව්ව හැකියි. දී කිමිදෙන විට ලෝහ පෑස්සීම අසාධ්‍ය රෝගීන්ට සුවසනය සඳහා ලබා දීම. මම හිතන්නේ කාලචිත මාතෘකා දැන් කොරෝනා රෝගයත් එක්ක මම හිතන්නේ කාටවත් කළ දෙන්න එපා කියලා අපිට ප්‍රාර්ථනා කරනවා. මොකද බොහොම වේදනාකාරී මරණයක්ලු හේතුව තමයි සුවසන පද්ධතිය අක්‍රිය වෙන හින්දා ඔක්සිජන් නැහැලු. හරි මේ අද උදේ මම දැක්ක ජනමාධ්‍යයක කියනවා ලෝකේ එක්තරා රටක අද ඔක්සිජන් හිඟතාවය නිසා කොරෝනා රෝගීන් අධික ලෙස මිය යනවා. හරි ඒ කියන්නේ මේ ඔක්සිජන් නැත්තම් ජීවේ පවත්වා ගන්න බෑ. හරිද? එතකොට මෙන්න මේකදී අපිට වඩාත් ප්‍රයෝජන වශයෙන් ලකුණු දෙනවා රෝගීන්ට සුවසනය සඳහා ලෝහ බෑස්සීම ඔය වගේ දේවල් අභ්‍යවකාශ ගවේෂණ සඳහා ඒ වගේ දේවල්. නමුත් මම පෙළඹෙන්නේ මොකද්ද? පළවෙනි ප්‍රයෝජන දෙකට ඕකේ කෙටිම මාතෘකාව දෙන්න හේතුව තමයි මොකද්ද? සුවසනයයි දහනයයි කියන කොටස් දෙක. එතකොට මෙතෙක් කල අපි ඔක්සිජන් වායුව සම්බන්ධයෙන් කතා කරා. ඔක්සිජන් වායුව නිපදවන හැටි ගත්තා. දකින්න හම්බුනේ නැති ඔක්සිජන් වායුව එක්ස්ප්‍රෙස් කරගන්න ආකාරය අපි බලමු. ඉතින් විද්‍යාගාර පහසුකම් අඩු නිසා ඔක්සිජන් වායුව එක්ස්ප්‍රෙස් කරගන්න ආකාරය තමයි ඔයගොල්ලෝ දකින්න හම්බුනේ නැත්තේ. එතකොට මේ අලුතෙන් සම්බන්ධ වෙන දරුවන් වෙනුවෙන් පුතේ මෙන්න මේ අංකය පොඩ්ඩක් ලියා ගන්න. මේකට ඔයගොල්ලෝ මට මැසේජ් එකක් එවන්න. WhatsApp මැසේජ් එකක් හෝ normal මැසේජ් එකක් එවන්න. වරමන්තුද ගෑස් කියලා ලියලා යන්න ඈ. ඒ දන්නවද? මට දවසකට එන මැසේජ් ප්‍රමාණයත් එක්ක මොන ඩියුට් එකද එවන්න ඕනේ කියන එක මට හිතා ගන්න බෑ. ඒතකොට ගෑස් කියලා දැක්කම මම දන්නවා මොනවද? බයෝ ඩියුට් එක තමයි එවන්න ඕනේ කියන්නේ. හරි.
එතකොට ඒක වැඩේ විදිහට කරගෙන යනකම් අපි ඊළඟ වායු ගැන කතා කරන්න යනවා. ඊළඟ වායු වර්ගය තමයි හයිඩ්‍රජන් වායුව. කඩදාසි වල ලියන ළමයි, පොළවල ලියන ළමයි අලුත් පිටුවක් අරගෙන මාතෘකාව ලියා ගන්න. හයිඩ්‍රජන් වායුව ඒක H2 කියන. හයිඩ්‍රජන් වායුව ඒක H2. එතකොට මේ හයිඩ්‍රජන් වායුව නිපද වෙන ක්‍රියාවලිය සම්බන්ධයෙන් හරිද මම දැන් පුද්ගලිකව ක්‍රියාකාරකම කරනවා. හේතුව තමයි සාමාන්‍ය විද්‍යාගාරයක් නැතුව මේ වාගේ කැමරාවක් පිටින් මේක කරන එක ටිකක් භයානකයි. හේතුව තමයි ප්‍රබල අම්ලයක් ලෝහයක් සමග ප්‍රතික්‍රියා කරවලා දැල් වෙන කුලින් කුරක් මේකට ඇතුල් කරනවා. හරි පොප් සත්‍යයක් සහිතව පිපිරෙන්න ඕනේ. එතකොට පරීක්ෂණ නලයේ පිපුණොත් එහෙම අද මෙතන ලොකු ගැටලුවකට අක්කඩ සිද්ධ වෙනවා. එහෙම නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි ඒක නිසා මේක දැන් නිරීක්ෂණය කරන්න. හරිද? මේ වෙලාවේ මැසේජ් එවන්න එපා. මේ වෙලාවේ දැන් ටියුට් එක මට එවන්න බෑ. දැන් මේක මෙන්න අපි කරගෙන යමු දෙය. අද ටියුට් එක එවන්නම්. හරි. මේ තියෙන්නේ මැග්නීසියම් පටි කෑල්ල. මේකට මැග්නීසියම් වෙන්න පුළුවන්, සින්ක් වෙන්න පුළුවන්, ඕනෑම දෙයක් දාගන්න හැකි. මම මේකට මේකතු කරන්න යන්නේ සාන්ද්‍ර අම්ලයක්. හරිද? තුම තරහ විදිහකට බහනක පරීක්ෂණයක්. ඕගොල්ලන්ට එකපාරක් විතරක් කරලා පෙන්නන්න සාර්ථක වෙයි කියලා අපි හිතනවා. උදේ ඉස්සල්ලා පෙන්නුවේ නිමපු කුලිගු කූර. මේ ඔයගොල්ලන්ට දිස් වෙන්නේ දැල් වෙන කුලිගු කූර. හරිද? මේක පැහැදිලිවම ගින්දර තිබිය යුතුයි. හරි දැල් වෙන කුලිගු කූරක් තමයි අවශ්‍ය වෙන්නේ. බලමු තවත් මේකට මේ සමීපව ගින්දර පරිහරණය කරගන්න. මෙන්න මේ තියෙන්නේ දැල් වෙන කුලිගු කූර. ඔන්න ඔය විදිහට දැල් වෙන කුලිගු කූර මම මේකට අතුල් කරනවා අම්ලයක් සමග ලෝහය ප්‍රතික්‍රියා කරන අවස්ථාවක. right. එතකොට මෙන්න අම්ලය එකතු කරනවා. right. ඕලන්න පේනවා ඇති ඉතාමත් ප්‍රබල ආකාරයට මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. සමීප දර්ශනයක් ගත්තොත් මම හිතන්නේ සද්දෙත් ඇහෙනවා වෙන්න ඕනේ. මේක අතුල් කරන්න නම් ටිකක් දුරට කරලා අතුල් කරන්න අපුද සාර්ථකත්වය අඩුයි. නමුත් මේ පරීක්ෂණ නලත් අධික ලෙස රත්තරලා තියෙන්නේ. ඒක නිසා මට ගන්න අමාරුයි. හරි ප්‍රායෝගිකවනේ පරීක්ෂණේ සාර්ථක වුණේ නැහැ. ඉතින් ප්‍රායෝගිකව මේ වගේ දේවල් කරද්දී ඉතින් දෙකට තියෙනවා සමාන අවස්ථාවල් අතිශයින් පරීක්ෂණ සාර්ථකව සමාන අවස්ථාවල් පරීක්ෂණ සාර්ථක වෙන්නේ නැහැ. ඒත් මම දැන් ඊළඟට
සිද්ධ වෙච්ච දේ විද්‍යාගාර ඇටෝම් සහිතව කෝඩ් එකේ ඇදලා පෙන්නන්නම් මොකක්ද වෙන්න ඕනේ කියලා. මෙන්න මේ සඳහා ගන්නවා මේ ආකාරයේ ප්ලාස්ටු. මේකේ නම K2 ප්ලාස්ටු. ඊට පස්සේ මෙතනට තියා ගන්නවා මෙන්න මේ වාගේ උපකරණයක්. විද්‍යාගාරයේ තියෙන මේ උපකරණේ නම ඔබ දන්නවා මේ වෙද්දී මොන පුනීලයක්ද? තිසල් පුනීලය. ඊට පස්සේ මෙන්න මේ විදිහට විසර්ජන නලය අර ඉස්සෙල්ලා අපි කතා කරපු ආකාරයටම විසර්ජන නලය මේ විදිහට ජල ද්‍රෝණිකාව ඊට පස්සේ වායු සංග්‍රාහක මංචකය වායු සංග්‍රාහක මංචකය මේ විදිහට අතුල් කරලා දෙනවා ජලය දාලා මෙන්න මේ හරිය දැන් දැන් මොකද වෙන්නේ මේක ඇතුලේ තියෙනවා මම ළඟ තියෙන ළමයි වෙනුවෙන් කියන්නම් ඒගොල්ලන්ගේ ලියලා තියෙන්නේ ZN කියලා සිංක් කැප හරි එතකොට මේකට දාන්නේ මොනවද HCl අම්ලය HCl කියලා කියන්නේ මොනවද හයිඩ්‍රොක්ලොරික් අම්ලය ඒක අවර්ණ ද්‍රවණයක් මේ වලට දිස්සුනේ හයිඩ්‍රොක්ලොරික් අම්ලය මේ කරාම යනකොට මොකද වෙන්නේ මේක දිගේ HCl එනවා සිංක් සමග ප්‍රතික්‍රියා කරනවා වේගෙන් මේ වායුව මේ ආකාරයට පිට වෙනවා ඊට පස්සේ මෙන්න බුබුලු වශයෙන් මේක උඩට යනවා ඒකට අර ඉස්සෙල් ඔක්සිජන් වගේම තමයි මේ ඝර්ෂණ වායුව වායුවේ නම් මොනවද H2 හයිඩ්‍රජන් වායුව මෙන්න මේ ටික තමයි ඔයගලන්ට දකින්න හම්බුනේ නැත්තේ මේක මෙහෙම උඩුකුරු කරලා අර දැල්වෙන පුලින් කූර ලං කරපුවාම පුතා මෙන්න මෙහෙම શબ્දයක් කියන්න ඕනේ. මොකක්ද શબ્දය? පොප් හඩක් සහිතව නිවෙන්න ඕනේ. පොප් හඩක් සහිතව නිවෙන්න ඕනේ. මෙන්න මේක තමයි හයිඩ්‍රජන් වායුව අඳුනා ගැනීමේ ලක්ෂණය. පොප් හඩක් සහිතව නිවියා. පැහැදිලි වෙන්න ඕනේ. එතකොට උපසටහන් සම්බන්ධයෙන් හැකියාවක් තියෙන දුර පුතාලා ශනිකව මේ සටහන ඉතින් අඳින්න වෙනවා. එහෙම නැත්නම් ඉවසීමෙන් ඉන්න හෙට උදේ 6 ඉස්සෙල්ලා මම ටියුට් එක ඔයගොල්ලන්ට WhatsApp message ඔස්සේ PDF ෆයිල් එකක් හෝ JPG වශයෙන් එවන්න. හරි මේවා එවන්න දැනට මේක කලබලේ අඳින්න එපා. ඉස්සෙල්ලා අපි දේශනය අහගන්න. ලියන්න තියෙන ටික ලියා ගන්න. මාතෘකාව මොකද්ද? හයිඩ්‍රජන් වායුව. එතකොට අපිට ටියුට් එක තියෙද්දි ඉස්සන් පුරව ගන්න පුළුවන් පුතේ බලන්න. මේ ටික ලියමු. ඉහත රූපේ ආකාරයට සිංක් කැබලි මේක ලියන්නේ සිංහල ලියන්නේ සිංක් කැබලි කීපයක් දමා එයට තිසල් පුනීලයක් ආධාරයෙන් HCl HCl අම්ලය කරන්න ඉන් පිටවන වායුව විසර්ජන නලයක් ආධාරයෙන් ඉන් පිටවන වායුව විසර්ජන නලයක් ආධාරයෙන් මුනින් නැමු මුනින් නාම කියලා කියන්නේ කලිපු කරන නාම මුනින් නැමු වායු සරාවකට එකතු කර ගන්න වායු සරාවකට සමාවෙන්න වායු සරාවකට ජලයේ යටිකුරු විස්ථාපනයෙන් ජලයේ යටිකුරු විස්ථාපනයෙන් අර ඉස්සෙල් ඔක්සිජන් වායුව වගේම තමයි ජලයේ යටිකුරු විස්ථාපනයෙන් එකතු කරගන්න
ඊළඟ ඡේදය මෙසේ එක් කරගත් හයිඩ්‍රජන් වායුව පිරි කැකෑරුම් නලය මෙසේ එක් කරගත් හයිඩ්‍රජන් වායුව පිරි කැකෑරුම් නලය වීදුරු තහඩුවක් තබා උඩුකුරු කර දල්වන ලද පුළිඟු කූරක් ඇතුළු කරන්න. දල්වන ලද පුළිඟු කූරක් ඇතුළු කරන්න. ගිය පාර වගේමයි නිරීක්ෂණය ළමයි ලියන්න. හැබැයි නිරීක්ෂණය දැන් මට පෙන්න ගන්න බැරුව ගියා. පොඩි වෙලාවක ඉස්සලා බෝඩ් එකේ ලිව්වා. නිරීක්ෂණය ලියන්න. නිරීක්ෂණය ලියන්න. තප්පර 20ක් විතර දෙන්න. මෙන්න නිරීක්ෂණය. පොප් හඬක් සහිතව නිවියා. පොප් හඬක් සහිතව නිවියා. මේ වචනේ අනිවාර්යෙන් ඕනේ පොප් හඬක් සහිතව නිවියා. නිගමනය එක්රැස් වී ඇත්තේ H2I. එක්රැස් වී ඇත්තේ H2I. හයිඩ්‍රජන් වායුවේ පුතේලා විශේෂ කරුණක් කතා කරන්න තියෙනවා. හොඳින් බෝඩ් එක බලා ගන්න. මේක සම්බන්ධයෙන් ටියුට් තියන අයත් ඉස්සලා බෝඩ් එක බලා ගන්න. මොකද ටියුට් එකේ තියෙන ඊළඟට වචන සමීකරණේ රසායනික සමීකරණේ ඒක ලියමු ඉස්සලා බෝඩ් එක බලාගෙන ඉන්න. මෙන්න මේ හයිඩ්‍රජන් වායුව පමණක් අපිට අවශ්‍ය නම් මෙහෙම එකතු කරගන්න පුළුවන්. ඔන්නෝම පරීක්ෂණ නලයක් නම්. අපි මෙහෙම කියන්න බෑනේ. ඒක ඔන්නෝම ආධාරකයක් ආශ්‍රයෙන් තියෙනවා. හරි. මෙන්න මෙහෙම මේක දාන්න. දැන් මොකද වෙන්නේ? හයිඩ්‍රජන් වායුව උඩට යනවා. මේකේ තියෙන වායුව පිටතට එනවා. මෙන්න මේ ක්‍රමයට වායුව එක්රැස් කර ගැනීමට කියනවා වාතයේ යටිකුරු විස්ථාපන ක්‍රමය කියනවා. එතකොට මේ අපිට දැන් ඔයගොල්ලන්ට මම අද දවසේ කියන්නම්. ඔයගොල්ලෝ මට මේ ෆොටෝ වගේක් එවපුවාම ඔයගොල්ලන්ගේ පොත්වල මම අතිශයින් සන්තෝෂ වුණා. ළමයි පන්ති කාමරේ ඉන්නා වගේ මේ පොත්වල ලියලා තිබ්බා. ඒක නිසා ටියුට් එක පැත්තකින් තියලා පොඩි පොළ කෑල්ලක හරි මෙන්න මේ ටියුට් එක ඇඳගන්න. මොකද්ද? පරීක්ෂණ නලයක් තියෙනවා මේ විදියට. ඊට පස්සේ විසර්ජන නලයක් දානවා. හරි. මෙතන ලියනවා මොකද්ද? වාතයේ අටිකුරු විස්ථාපනය. වාතයේ අටිකුරු විස්ථාපනය. වාතයේ අටිකුරු විස්ථාපනය කරන එකම වායුව මොනවද? හයිඩ්‍රජන් පමණයි. වාතයේ අටිකුරු විස්ථාපනය කරන එකම වායුව හයිඩ්‍රජන් පමණයි. හරි. මේ විශේෂයෙන් ලියලා තියාගන්න කියලා මම විශ්වාස කරනවා. වාතයේ අටිකුරු විස්ථාපනය කරන එකම වායුව මොනවද? හයිඩ්‍රජන් වායුව. ටියුට් තියෙන ටියුට් නැති දෙකොල්ලම ලියා ගන්න H2 වායුව නිපදවීමේ වචන සමීකරණය. H2 වායුව නිපදවීමේ වචන සමීකරණය. පුරුදු වෙන්නත් එක්ක මම ඉස්සලා කියලා ඉන්නම් ඔයගොල්ලෝ ලියන්න. ඕකේ. සින්ක් ධන හයිඩ්‍රොක්ලොරික් අම්ලය
ඊතලයක් සින්ක් ක්ලෝරයිඩ් ධන හයිඩ්‍රජන් වායු සින්ක් ධන හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ඊතලයක් සින්ක් ක්ලෝරයිඩ් ධන हाइड्रोजन वायु එනවනේ ටියුට් තියන ළමයින්ගේ ටියුට් එකේ පොඩි අතපසු වීමක් තියෙනවා. ඕකේ ඊතලයට ත්‍රිකෝණයක් එහෙම බැඳලා තියෙනවා. ත්‍රිකෝණය එන්නේ නැහැ. මේකට අදාළ රසායනික සංකේත දාන්න ඔයගොල්ලෝ ඉස්සලා දාන්න. මේවට අදාළ රසායනික සංකේත දාන්න. සිංහලට පුතේ හරි මයික් එක ඔෆ් කරලා කමක් නැහැ කියන්න. ඒ කියවම තමයි පුළුවන් වෙන්නේ. හරි මේ අලුත් ළමයි ගණනාවක් ඉන්න නිසා විශේෂයෙන් කියනවා. හරිද? අධ්‍යාපනයේ ක්‍රමවේදයන් තුනක් තියෙනවා. පොතේ ලිවීම ලියපු එක කියවීම. ඒ තමයි පැරණිම අධ්‍යාපන ක්‍රමවේදය. ඒක තමයි මනස එපාම කරපු අධ්‍යාපන ක්‍රමවේදය. හරිද? පුළුවන් තරම්වත් ගැටලුකාරී වෙන්නේ නැතොත් දෙක මේ වාගේ දේශන රටාවක් මේක ගොඩක් කලාවට සජීවීව හිටියනම් තවත් සංවේදී මම ඕගොල්ලෝ සජීවීව හිටියනම් සංවේදී හරි තුන ඕගොල්ලෝ විසින් කරා යුතුයි ඇක්ටිවිටි එක හරි ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා ක්‍රියාකාරකම ඇක්ටිවිටි එක මේ තුල අපේ මනස හරි ආසාවෙන් දෙයක් මතක තියාගන්නවා කියලා උදාහරණයක් කියන්නම් මේක තුල ඉන්න අයගේ වැඩි හරියක් ඇති නේ කීප දෙනෙක් හොයදී කරාටි වගේ මාෂල් ආර්ට්ස් වල ඉන්න අය එතකොට ඒගොල්ලෝ දන්නවා අර ඒගොල්ලන්ගේ මූවමන්ට්ස් කරද්දී චලනයන් කරද්දී ඒගොල්ලෝ වචන උච්චාරණය කරලා කෑ ගහනවා. ඇයි ඒ නිකම්ම ඒක කරන්න පුළුවන්. ඒ වචන උච්චාරණය කිරීම තුළ අපේ මේ මොළයේ තියෙන නියුරෝන ක්‍රියාකාරීත්වය. හරි? ඒක නිසා තමයි අපි කියන්නේ කැමරාව දිහා බලන් ඉඳලා කමක් නැහැ. ඕගොල්ලෝ හිතින් පන්ති කාමරයක ජීවත් වෙන්න. හරි? මාත් එක්ක ඉන්නේ ඔයා. හරි දැන් අද එහෙමනේ. එහා පැත්තේ මෙහා පැත්තේ ඔයාලගේ දෙපැත්තේ ඉන්න යාළුවෝ දෙන්න නැහැ. සමහරට යාළුවෝ දෙන්න හිටියනම් තවත් පිටට ගැටලු වෙන්නත් පුළුවන් නේ හරිද එතකොට අද ඒකත් තව වාසනාවක් කරගන්න යාළුවෝ දෙන්නම නෑ ඉන්නේ මමයි ඔයයි විතරයි හරි ඒක නිසා මාත් එක්ක කතා කරනවා කියලා හිතාගෙන කමරාවත් එක්ක කතා කරනවා අයිකෝගේ සිංහල සංකේතය ZN හයිඩ්‍රොක්ලෝරික් යන්න HCl ඊතලයේමයි හයිඩ්‍රජන් වායු ගන්න හිතමුත් මෙතනට H2 කියලා දාගන්න දැන් එතකොට අපේ ළමයින්ට කියලා දීලා තියෙනවා මේක මොනවට කඩන්නද අයන වලට කඩන්න. කොහොමද පුතේ මේක අයන වලට කඩන්නේ? X ධන අයනයි Cl ඍණ අයනයි. මේවා කොහොමද මේ විදිහට ආවේ? ආවර්තිතාවක ඇසුරෙන් සූත්‍ර ලියපු විදිහේ. හරි? ඒ වගේ අන්න වීඩියෝ දර්ශන තියෙනවා අලුත් දරුවන්ට ඒවා බලලා පුරුදු වෙන්න. එතකොට දැන් අතන හයිඩ්‍රජන් ගිහින් මොකද කරන්නේ? ඔන්න අපි H කැපුවා. දැන් කවුද කායයක එකතු වෙන්නේ සින්ක් සහ ක්ලෝරින්. එතකොට සින්ක් කියන එක්කෙනාගේ සංයුතාව කීයද? 2යි. ආවර්තිතාව වෙන සින්ක් නෑ. හැබැයි සංයුතා ශ්‍රේණිය ලියපු වෙලාවේ සින්ක්ගේ සංයුතාවය අපි තමයිට දුන්නා. ක්ලෝරින්ගේ සංයුතාවය 1යි. එහෙනම් මානව සූත්‍රය මොකක්ද පුතේ? ZnCl2. හරි. ඔයගොල්ලෝ සතුටු වෙන්න ඔයගොල්ලෝ තනියෙන් ඔය පරීක්ෂණේ ලියාගත්තා ප්‍රතික්‍රියාව ලියාගත්තා. right ප්‍රතික්‍රියා තුලිත කරා වෙලාව ප්‍රමාණවත් කියලා මම විශ්වාස කරනවා Cl සහ H දෙකක් තියෙන මෙතනට දෙකේ ඉලක්කම දාන්න. ඔන්න හයිඩ්‍රජන් වායු නිපදවීමේ රසායනික ප්‍රතික්‍රියාවත් වචන නැත්නම් සිංහල සමීකරණය වචන සමීකරණය. ගොඩක් වෙලාවට වචන සමීකරණය කියන එක නම් දැන් විභාග වලට එන්නෙම සාමාන්‍ය මතක තියාගන්න 98න් 99න් පස්සේ වගේ වචන සමීකරණ ගොඩක් වෙලාවට දාන්නේ නැහැ කෙලින්ම දාන්නේ රසායනික සමීකරණම පමණයි. ඒකට ලෑස්ති වෙලා ඉන්න ඕනේ. හරිද?
මෙතන ඒ වගේමයි සිංක් කියලා කඩපාඩම් කරන්න එපා පුතේ. මැග්නීසියම්, ඇලුමිනියම් ඔයගේ ලෝහ මෙතනට දෙන්න පුළුවන්. මේ ලිප මොන ප්‍රතික්‍රියාවක්ද? ඒක විස්ථාපන ප්‍රතික්‍රියාව. ඒක විස්ථාපන ප්‍රතික්‍රියාව. මේ ඔක්කොම ඉගෙනගෙන තියෙන්නේ. අද මාන සම්දිස්ථාන දවසක තමයි අද අපේ අලුතෙන් සහභාගී වෙච්ච බහුතරයක් දුර පුතාලා සම්බන්ධ වුනේ. හරිද? ඒ තමයි රසායනික විපර්යාස කියන දීර්ඝ පාඩමේ අන්තිම දවස අද. හරි? අපි මේ පාඩම කරේ අදියර 3කින්. එක රසායනික ප්‍රතික්‍රියා වර්ග කිරීම හා තුලිත රසායනික ප්‍රතික්‍රියා ලිවීම. දෙක රසායනික ලෝහවල ප්‍රතික්‍රියාශීලීතාවය සහ සක්‍රියතා ශ්‍රේණිය. 3 යකඩ නිස්සාරණය. හරි? 4 වායු නිපදවීම සහ එහි ගුණ. ඒතර මේක අදින් ඉවර වෙනවා. ලබන අඟහරුවාදා දවසේ හරිද? අපි පීඩනයේ පාඩමත් එක්ක තමයි හම්බ වෙන්නේ. ඒකත් කොහොම රසවත් පාඩමක් කියලා තමයි මම කියන්නේ. විශේෂයෙන් ඔය ඔයගොල්ලෝ ඉලක්ක කළා ඉන්නවා නම් එහෙම කියන්න. ඒගොල්ලන්ට ගැටලුවද තියනවා නම් කියන්නම් පීඩනයේ පාඩමේ එන්න කියලා. අපිත් එක්ක සම්බන්ධ වෙන්න. හරි? පීඩනයේ පාඩම ඉතාමත් සරලව රසවත් කර ගන්නවා ලබන අඟහරුවාදා දවසේ. හරි. එතකොට ටියුට් තියෙන දරුවෝ හයිඩ්‍රජන් වායුවේ ලක්ෂණ ටියුට් නැති ළමයි තව පියවරක් ඔන්න ඉස්සරහට යන්න හයිඩ්‍රජන් වායුවේ ලක්ෂණ කියලා රූල් 4ක් ලියලා හයිඩ්‍රජන් වායුවේ ප්‍රයෝජන කියලා ලියන්න. හයිඩ්‍රජන් වායුවේ ලක්ෂණ රූල් 4ක් තියන්න. හයිඩ්‍රජන් වායුවේ ප්‍රයෝජන. දැන් අර නලය තුල ප්‍රතික්‍රියාව ඔයගොල්ලෝ දැක්කා නම් එතනයි යම්කිසි ආකාරයකට පොඩි කහ පැහැයකට පුරු වායුවක් තමයි පිට වුනේ. ඒක ගැන මම පස්සේ හේතුව කියන්නම්. මේ අම්ල තිබිච්ච ප්‍රශ්නයක් තමයි උතන මූලික වෙන්නේ. හරි? දුපයි ඉලක්ක කළා එහෙම අහලා පහල දෙනවා කියන්නේ නයිට්‍රික් අම්ල මිශ්‍ර වෙලා තියෙන්නේ මේකට ඒකයි මේ ගැටලුව වෙලා තියෙන්නේ. හරි ඒගොල්ලෝ කියලා දෙයි ඔයගොල්ලන්ට. එතකොට සාමාන්‍ය හයිඩ්‍රජන් වායුවත් පුතේ ඔක්සිජන් වායුව වගේමයි. එහෙනම් පළවෙනි ලක්ෂණය මොකද්ද? අවර්ණයි. හයිඩ්‍රජන් වායුවේ ගඳයි සුවඳයි දන්නවද? ඒකත් හරියට ඔක්සිජන් වායුවේ වගේමයි. එහෙනම් හයිඩ්‍රජන් වායුව ගඳක් සුවඳක් නැත. ඒ වගේමයි පුතා විශේෂයෙන් මතක තියාගන්න හයිඩ්‍රජන් වායුව ඉතා සැහැල්ලු වායුව. විශේෂණ පදයක් දාන්න. ඔක්සිජන් වල ලියුම මොනවද? සැහැල්ලු. මේකට ලියන්නේ මොනවද? ඉතා සැහැල්ලු. හයිඩ්‍රජන් වායුව ඉතා සැහැල්ලු වායුව. ඉතා සැහැල්ලු වායුව. හරි? දැන් පොරොන්දුවම තමයි ලක්ෂණ කියලා ලියන්න ඕනද? 4යි 3ක් මම දෙනවා. ඉතුරු ලක්ෂණය ඔයගොල්ලෝ විසින් සොයාගත යුතුයි. නැත්නම් ඒක අර අපේ භාෂාවෙන් කියනවා නම් ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයක් වෙන්නේ නැහැ නේද? නූතන අධ්‍යාපන වේදිකෙන් හැමතිස්සෙම කියන දෙයක් තමයි මොකද්ද? ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනය ලංකාවට හඳුන්වලා දෙන්න ඕනේ කියලා. ඒතකොට ශිෂ්‍ය කේන්ද්‍රීය කියලා අද මොකද වෙලා තියෙන්නේ? ගුරු කේන්ද්‍රීය වෙලානේ තියෙන්නේ නේ? ඒතර එහෙම වෙනවට මම කැමති නැහැ. ඒකින්ද අපේ ළමයි මේ දේවල් හොයන්න ඕගලන්ට හොයන්න පුළුවන්. හොඳට මේවා පොත්වල තියෙනවා. සටහන් පොත්වල තියෙනවා. right. එතකොට හයිඩ්‍රජන් වායුවේ ප්‍රයෝජන ටියුට් එකේ තියෙන ළමයි ඊළඟ පිටුව. හයිඩ්‍රජන් වායුවේ ප්‍රයෝජන right. හයිඩ්‍රජන් වායුවේ ප්‍රයෝජන වලට මම මේ කියන ප්‍රයෝජන ටිකම මූලික වශයෙන් ලියන්න. HCl නිපදවීම. මේක ප්‍රධාන ප්‍රයෝජනයකට ගන්න. HCl නිපදවීම. ඒ වගේම පුතා හයිඩ්‍රජන් වායුව ගන්නවා මාගරීන් නිෂ්පාදනය. බටර් කියන්නේ මාගරීන් නිෂ්පාදනය. මූලික වශයෙන් ඔය දෙක මම දෙනවා. හරිද? මේවා ලියන්න එපා අහගන්න. බැලුම් උඩ යවන්න හයිඩ්‍රජන් වායුව පාවිච්චි කරනවා අපි 7 වසරේ ඉඳලා. හැබැයි මගේ මතයේ තියෙන ඔක එච්චරම සාර්ථක වෙන්නේ නැහැ. කරන්නත් එච්චර හොඳ නැහැ කියලා මතය. මොකද හයිඩ්‍රජන් වායුව ගිනි ගන්න වායුව. ඔක්සිජන් වායුව වගේ නෙමෙයි ගිනි ගන්නවා. එතකොට ඔය බැලුම හදිස්සියවත් යම් හේතුවකට ගිනි ගත්තොත් නිකන් හිතාගන්න විශාල විපරීමක් එක්ක ගිනි ගැනීමක් හා ලක් කරනවා. එතකොට බැලුම් උඩ යවීම ලකුණු දෙනවා. හරි විභාගෙ ලිව්වොත් ලකුණු දෙනවා. මොකද පොඩි කාලේ ඉඳන් ඒක කියලා දීලා තියෙනවා. ඇමෝනියා නිෂ්පාදනයේ ලකුණු දෙනවා. හරිද? එතකොට ඔතනින් හයිඩ්‍රජන් වායුව නිපදවීමත් අවසానයි.
තවත් අලුත් කඩදාසියක් අරගෙන ටියුටර් එකේ පුතාලා කඩදාසියක් අරගෙන ලියා ගන්න CO2 නිපදවීම CO2 නිපදවීම ඒක ලියාගෙන ලෑස්ති වෙනකන් හරි ඕකේ තවත් කටන්න ටියුට් නැති දරුවෝ බලන්න මම යන්නේ මේ මොන ප්ලාස්ටික්වද පුතා උත්තර තුනක් දෙන්න වටාඩි ප්ලාස්ටික් පැටලියඩි ප්ලාස්ටික් හේතු ප්ලාස්ටික් නැවතත් වටාඩි පැටලියඩුයි හේතු මොකක්ද උත්තරේ වටාඩි ප්ලාස්ටික් මොකද්ද තිසල් නිලය මෙන්න විසර්ජන නලය ඊට දාන්නේ අපි පස්සේ ලියමු ඈ මේ අද දවසේ දී නිසා කියන්නේ බලාපොරොත්තු වෙන වගේ මේ ගණිත සර්විං එක ගැවුවා ළමයි සම්බන්ධ වුණා අලුතෙන් සම්බන්ධ වෙච්ච දුර පුතාලා කඩුවට හරි මේක පොඩ්ඩක් අඳ ගන්න. එතන මගේ පරණ ළමයි මෙන්න මේ විස්තරේ හොඳින් අහගන්න නැත්නම් ටියුට් එක තියෙන ළමයි මේ විස්තරය අහගන්න. අපි ඔයගොල්ලන්ට ගිය සතියේ දුන්නා යකඩ නිස්සාරණය සම්බන්ධයෙන් හොඳ ප්‍රශ්න පත්‍රයක්. හොඳ ප්‍රශ්න පත්‍රයක්. ඒකට උත්තර ලියලා මට ඡායාරූප වශයෙන් එවලා තිබ්බා ළමයි 20 දෙනෙක්. ඒ 20 දෙනාගේ නම් සහ ප්‍රතිචාරය කියවන්න යන්නේ. මෙන්න ප්‍රතිචාරය 18න් 18ම ලකුණු ගත්තේ 20න් එක්කෙනයි. 20න් එක්කෙනයි. ඒ කවුද කියලා උන්වහන්සේගෙන් අහගෙන ඉන්නේ. නේත්‍රායතනෙන් ලැබුණු පිළිතුරු. දුලින, ඕෂධි, දිලිනි සහ ටානියා. ටානියා අවස් වෙලාවට මෙසේජ් එක එව්වේ. හරි. දැන් ඒවල තාම මතක් කරලා දෙන්න උත්තර ලියන්න. ටෙක්විෂන් ආයතනයෙන් මට ලැබුණු පිළිතුරු. නවිත, යසිදු, අශේන්, නිදුවර, නදුන්, මින්දුලා, සහන්, වෙනුක්, මිනෝෂි, දිනිග මේ නම සමා වෙන්න ඕනේ. අලුතෙන් සම්බන්ධ වෙච්ච පුතේ හරි නම උච්චාරණය කරා හරි වෙන්න ඕනේ DING දිබ්බ දිනිග. හිරුනි, චමෝද්‍යා, සත්සරණි, සත්සර, සිත්මි සහ හිරණ්‍ය. හිරණ්‍යත් මම හිතන්නේ අවස් කාලේ තමයි මට මේ පිළිතුරු එව්වේ. ඒ කියන්නේ පස්සේ තමයි මතක් කරලා තියෙන්නේ. හරි. නම් 20ක් කියවුණා. කවුද මේ අතරින් මේ ඔක්කොම හරි ගිය පුතා? හොදුව. හරි. ඒ පිළිතුර මේකෙන් පස්සේ කියන්නේ. දැන් බලමු. මෙන්න මේකට දාගන්න පුතා HCl. දැන් මම හිතනවා මාත් එක්ක සම්බන්ධ වෙච්ච දරුවෝ පැයකමාරට මාත් එක්ක ගියයි කියන්නේ දැන් අලුත් පරණ නෑ ඔක්කොම පරණයි. හරි. මේ මොනවද? HCl ළමයා දන්නවා කියව ගන්න. මෙන්න පුතා CaCO3 right කොහොම ලියන්නේ? බයවෙන්න බා සිංගල් ලියන්න බා ලියන්න. CaCO3 right. පොඩක් උච්චාරණය කරමු ඈ. right. Ca නම් කැල්සියම්, CO3 නම් කාබනේට්. දැන් කියන්නේ කැල්සියම් කාබනේට්. හරි. වරහන් තුල හුණු ගන්න. ෂුවර් එකට ලබන සතියේ කාබන් ඩයොක්සයිඩ් වායුව අඳුර ගැනීම කරලා පෙන්නන්නම්. දැනට මේ දේවල් අහගන්න. දැන් මොකද කරන්නේ? HCl දාලා දිසල් වලින් කරාමේ දුර්ධ කරනවා. දුර්ධ කරපුවම මොකද වෙන්නේ? HCl එන්න මේකට එනවා. එතකොට කවුද වෙන ප්‍රතික්‍රියා කරන්නේ? කුණු ගල් එක්ක ප්‍රතික්‍රියා කරනවා. ප්‍රතික්‍රියා කරනකොට මොකද වෙන්නේ? මෙතනට කාබන් ඩයොක්සයිඩ් එකතු වෙනවා. මොනවද එකතු වෙන්නේ? කාබන් ඩයොක්සයිඩ්.
දැන් ඕගොල්ලන්ට පේනවා අමුතු ක්‍රමයක්. මොකක්ද? කාබන් ඩයොක්සයිඩ් වායුව පල්ලෙහාට යනවා. මේ වායු සරාවේ තිබිච්ච වාතය උඩට යනවා. ඔය දෙක එකක්වත් පේන්නේ නැහැ. අපි නමක් කියලා දෙන්න. එතකොට මෙන්න මේ විදියට වායු එකතු වීම හඳුන්වනවා වාතයේ උඩුකුරු විස්ථාපනය කියලා. වචනේ මොකද්ද? වාතයේ උඩුකුරු විස්ථාපනය. වාතයේ උඩුකුරු විස්ථාපනය කියලා හඳුන්වනවා. පැහැදිලිද? එතකොට දැන් අපි බලමු ටියුට් නැති පුතාලා ලියාගමු. ටියුට් තියෙන ළමයි අන්ද කලබල වෙන්න එපා. ටියුට් එකේ මෙතන ආවේ කිරිගරුඩ. ඒ කියන්නේ කැල්සියම් කාබනේට්ම තමයි. තනු HCl HCl තමයි ගන්න සාපය වෙන්න එපා. ගැටලුවක් නෑ. හරි කියලා දෙනවා. කොහොම හරි රයිට් ඕකේ. එතකොට පොඩි විස්තරයක් ලියාගමු පුතේ. රූපේ පරිදි වටාඩි ප්ලාස්ටුවට CaCO3 කැට අයතු ලියන්නේ CaCO3 කැට දමා තිසල් පුනීලයක් ආධාරයෙන් HCl අම්ල බලන්න අපි කෙමිස්ට්‍රි කරද්දී රසායන විද්‍යාව කරද්දී සිංහල පාවිච්චි කරන්නේම නැහැ. හරි HCl අම්ල එකතු කරන්න එයින් පිටවන වායුව විසර්ජන නලයක් ආධාරයෙන් මොකක්ද වචනේ? වාතයේ උඩුකුරු විස්ථාපනයෙන් මේක රතුවෙන් ලිව්වත් කමන්නේ නැහැ. වාතයේ උඩුකුරු විස්ථාපනයෙන් වායු සරාවකට එක්රැස් කරන්න ඊට පස්සේ පුතා මම පොඩි ආදර්ශයක් කරලා පෙන්නන්නම්. මේක හැබැයි සාර්ථක වෙන අවස්ථාව ඉතාමත් අඩු බව සලකන්න. නමුත් ටියුට් එකේ හැටියට අච්චු පොතස් හැටියට ඔක කොහොම තමයි අපිට තියෙන්නේ. මේ තියෙන්නේ මොකද්ද? දැල් වෙන ඉටි බහන. මේ අපි හිතමු කාබන් ඩයොක්සයිඩ් එකතු කරගත්ත වායු සරාව. එතකොට දැන් මේක අපිට බයක් නැහැ, වහන්න දෙයක් නැහැ. කාබන් ඩයොක්සයිඩ් බරින් වැඩි හින්දා මේ පහළ තියෙන්නේ. මේක කරන්න ඕනේ මොකක්ද? අන්න මෙන්න මේ ඉටිබන්ධමට මේ විදියට ඇල කරනවා. හරි. දැන් නම් ඉටිබන්ධමට කියවම මොකක්ද ඉතිබලා? අන්න හරිනම් වෙන්න ඕනේ ඉටිබන්ධම මොන ආකාරයට මොකද වෙන්න ඕනේ? නිවිලා යන්න ඕනේ. එතකොට ඔතනදී අපිට තව නිගමනයක් එනවා. කාබන් ඩයොක්සයිඩ් කියලා කියන්නේ දහන අපෝෂක වායුවක් කියලා. කාබන් ඩයොක්සයිඩ් වායුව අඳුරගන්න හොඳම පරීක්ෂණය නම් ඕක නෙමෙයි. හොඳම පරීක්ෂණය අපි කඩකින් කතා කරමු. විස්තර ලියන ළමයි එක්රැස් කරගත් වායු සරාව දැල් වෙන පිටිපන්දමක් වෙත ඇල කරන්න. නිරීක්ෂණයයි නිගමනයයි දැන් ලියන්න.
අපත් ටිකක් දෙන්න. නිරීක්ෂණය නිගමනයයි දැන් ලියන්න. right වෙලාවදී නිරීක්ෂණය ලියන්න. නිරීක්ෂණය පිටිපන්දම නිමියයි. පිටිපන්දම නිමියයි. නිගමනය එක් රැස්වියත්තේ CO2 වායුව. එක් රැස්වියත්තේ CO2 වායුව. පුතා මේ එකක් උත්තරයක් නම් තියෙනවා. හරි. right. තමයි ඕවර් ටික ප්‍රයින්ට් වෙනවා. මම මෙන්න මේ දෙන රූප සටහනක් අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ ඇඳගන්න. හරිද? ඒක උත්තරයක් තියෙන්නේ. මේකට දානවා අවන්න මුදියර. රසායනික සංකේත ලියන්න ඕනේ. තමයි ලියන්න ඕනේ. මේකට එවනවා මොනවද? CO2 වායු. අර ඉස්සෙල්ලා කරන එකම නේද උනේ. ඒක අනිත් ඕනේ. එතකොට අවන්න මුදියර තුල CO2 මොකද වෙන්නේ? බුබුලනේ වෙනවා. මේක තමයි දැන් කරගන්න බැරි වෙච්ච ප්‍රැක්ටිකල් එක. අනිවාර්ය කරලා වෙන්නනවා ඈ. හරි. දැන් මෙච්චර ප්‍රැක්ටිකල් කරනවා වගේ පොඩි දේ මොකද ඉන්න ඕනේ නැහැ. ඔක්කොම වෙන්නනවා. අද කරගන්න හම්බ වෙන්නේ නැහැ. හරිද? කොළවල ලියන ළමයි CO2 හඳුනා ගැනීමේ දෙවෙනි ක්‍රමය කියලා ලියා ගන්න. CO2 හඳුනා ගැනීමේ දෙවෙනි ක්‍රමය. ලියලා මේක අඳගන්න. CO2 හඳුනා ගැනීමේ දෙවෙනි ක්‍රමය කියලා ලියලා මේක අඳගන්න. හරි. එතකොට අර අපේ මගේ පොඩි ළමයින්ගේ මගේ පොඩි කාලේ හිටපු ළමයින්ගේ නොවෙල් සිල්ලෙන් හිටපු ප්‍රශ්නය. කවුද 20 දෙනාගෙන් ඒ සියල්ල හරි ගිය 18න් 18 ලබාගත්ත ජයග්‍රාහකයාද ජයග්‍රාහිකාවක්ද නේත්‍ර ආයතනයෙන්ද ටෙක්නිෂන් ආයතනයෙන් බොහොම සතුටින් ප්‍රකාශ කරනවා ඒ ජයග්‍රාහකයා ලබාගත් දුව පුතා ඉන්නේ නේත්‍ර ආයතනයේ නියෝජනය කරනවා. අද දැන් එතකොට එතනින් මට එව්වේ කීයද දුලින ඕෂධි දිලිනි සහ ටානියා කියන හතර දෙනා. ඒ හතරෙන් එක්කෙනෙක් තමයි මේ අතරේ ඉන්නේ. ඒ හතරෙන් එක්කෙනෙක් තමයි මේ අතරේ ඉන්නේ. right මේ විරාමයෙන් පස්සේ නැවතත් ජයග්‍රාහකයා කොහොමද? මේක අඳ ගන්න වෙලාව වැඩි කියලා හිතනවා. right දැන් පුතේ මේ අවත්න මුදියර මොකද වෙන්නේ CO2 එක්ක ප්‍රතික්‍රියා කරලා කිරි පාට වීම. කොහොමම ලියා ගන්න. ඇඳදන කොහොමම ලියා ගන්න ඕක හොඳට මතක හිටිනවා. අවර්ණ මුදියර වල රසායනික සංකේතය. අවර්ණ මුදියර වල රසායනික සංකේතය CaCO3 සමයිද CaOH twice CaOH twice CaOH twice ලියන්න හරිද එතකොට අන්තිමට තියෙන මහත්තුරුන් වල මේ තමයි කොටස් දෙකක් ඉන්නවා. ඔව්. හරිද? තියෙන මොනවල මහත්තුරු ටික රූප සටහන තියෙනවා කාබන් ඩයොක්සයිඩ් වායුව අවර්ණ මුදියර තියෙනවා ද්‍රවණ මුදියර ගාව තියෙනවා CaOH කියලා කාබන් ඩයොක්සයිඩ් වායුව ගාව තියෙනවා CO2 කියලා හරිද ඊට ආකාරයෙන්ම කාබන් ඩයොක්සයිඩ් වායුව නිබදවන වායු විසර්ජන නලය මොනවාද අවර්ණ මුදියර තුලින් යවන්න මේ ටියුට් නැති අය ලියන්න එපා අවර්ණ මුදියර තුලින් යවන්න නිරීක්ෂණය මොකද්ද පුතේ මුදියර කිරිපාට වෙයි හරි එතකොට අර අනිත් හැම දවසකම වගේ හරි ලස්සන්ට කාලයක් ඉවර වෙගෙන යනවා අපිට නොදැනුවත් කාලය අපි දාලා ගියා හා සමාන වැඩසටහනක් තමයි අදත් ඔයගොල්ලන්ට උනේ මං හිතන්නේ හරිද ඒකට විද්‍යාව කියන විෂය තුල මං හිතන්නේ හැමදාමත් ඔය දේ වෙන්න ඕනේ හරි විද්‍යාව කියලා කියන්නේ
විනෝදාස්වාදයෙන් කරන්න පුළුවන් විෂයක්. හරි? ප්‍රැක්ටිකල් තියනවා ජීවිතයට සම්බන්ධයි නේ. කියවනවා ලියනවා කියන විෂය නෙමෙයිනේ. රයිට්. හරි. ටියුට් එක දින පුතාලා ගැන කියන්නේ නිගමනයේ ආවර්ණ මුදිර කිරිපාට වන්නේ කාබන් ඩයොක්සයිඩ් වායුව ඇති විටය කාබන් ඩයොක්සයිඩ් වායුව අඳුනගෙන දෙවෙනි ක්‍රමයේ මේ වේ ටික හරි. රයිට් ඕකේ. ටියුට් එක තියෙන දරුවන් හරිද මම මේ කියන ටික හරියට බලාගන්න මම ටියුට් නැති ළමයි වෙනුවෙන් තමයි බෝඩ් එකේ ලියන්නේ. හරිද? right. මෙන්න අවර්ණ මුදිර කිරිපාට වීමේ රසායනික සමීකරණය. බලාගන්න. අවර්ණ මුදිර කිරිපාට වීමේ රසායනික සමීකරණය. ටියුට් එකෙත් එහෙම ගන්න නැහැ. ඒකෙන් ඔයගොල්ලන්ට ලියන්න. අවර්ණ මුදිර කිරිපාට වීමේ රසායනික සමීකරණය. මෙතන මොනවද? CaOH twice ධන CO2 මෙතන පුතේ CaCO3 ධන H2O කියලා තමයි ලියන්නේ. මේ අවුරුද්දේ 10 ඉන්න 12 පුතාලට මේක ටිකක් තේරෙනවා මදි. 11 ඉන්න කට්ටිය ගත්තොත් මේක පොඩ්ඩක් ඕගොල්ලෝ ඇඩ්වාන්ස් අහගන්න. මොකද මම දැන් මේ සංඛ්‍යාව වැඩි දෙනෙක් 11ට ඇදී. මේ තියෙන්නේ අවර්ණ හුණුදියක හයිඩ්‍රොක්සයිඩ් එක. මේ තියෙන්නේ අවක්ෂේප හැදෙන අවස්ථාව. ඒකින්ද තමයි කිරිපාට වෙන්නේ. මෙන්න මේක තමයි කිරිපාට. හරි? එතකොට මේක කියන්නේ බලන්න මේක තුලින් තවදුරටත් කාබන් ඩයොක්සයිඩ් යවුවොත් ආයි මේක අවර්ණ වෙනවා. හේතුව මේක හැදෙනවා CaHCO3 twice කියලා හැදෙනවා. ඒ කියන්නේ කැල්සියම් බයිකාබනේට් අවස්ථාවටපත් වෙනවා. එතකොට මේක සොලිඩ් එකක් මේක නැත්නම් මොකද වෙන්නේ ලික්විඩ් එකක් වෙනවා. එතකොට අවර්ණ බවටපත් වෙනවා. ඒ කියන්නේ මේක සංකීර්ණ සමීකරණයක අවස්ථාවක්. අපි O level paper class එකක් එක්ක මේ දේවල් කතා කරමු. 10 ළමයි ගැන කලබල වෙන්න එපා. ඔයගොල්ලන්ට තව කල් තියෙනවා. හරිද? right. ඊට පස්සේ දැන් අපිට මේ ඔතනදින්ද නැවැත්තුවේ කාබන් ඩයොක්සයිඩ් වායුව අඳුනගත්තා. හරිද? මොකද අඳුනගත්තී ඉටිමන්දම නිවලා. ඊට පස්සේ නිරීක්ෂණ නිගමන ලියලා අපි පැන්න එක තරගෙන මොකද්ද? කාබන් ඩයොක්සයිඩ් වායුව අඳුනගැනීමේ දෙවෙනි ක්‍රමය. දැන් එතකොට අපිට ලියන්න අමතක වුණා. නෙමෙයි. ඒ කියන්නේ මම ඉවලේ කිව්වේ නැහැ. මොනවද? කාබන් ඩයොක්සයිඩ් වායුව නිපදවීමේ වචන සමීකරණය සහ රසායනික සමීකරණ. right? ලියන්න පොඩි මාතෘකාවක් වගේ CO2 නිපදවීමේ වචන සමීකරණය රූල් තුනක් ඉඳ තියන්න. රසායනික සමීකරණය. හරි මේ පැත්තට ලා. අපි අර වටාලි ප්ලාස්ටිකුවට දැම්මේ මොනවද? සෙනිකව කොලේ කරලා බලන්න. වටාලි ප්ලාස්ටිකුවට දැම්මේ මොනවද? මුදුගා. තිසල් කුණිලට දැම්මේ මොනවද? කියන්න. හයිඩ්‍රොක්ලොරික් අම්ලය. හයිඩ්‍රොක්ලොරික් අම්ලය. අපි බලමු සිංහලට ලේසි සංකේත ලියන එකද ලේසි කියලා. හරි. මෙතන මොනවද? කාබන් ඩයොක්සයිඩ් වායුව. දැන් මෙතන ಜಾති දෙකක් තියෙන්න ඕනේ. හැබැයි සිංහල සමීකරණයෙන් නම් මේක පේන්නේ නැහැ පුතේ. ඕකේ. දැන් බලමු රසායනික සමීකරණය කොච්චර ලේසිද කියලා. එනෝනේ අපිට. හරි ඕකේ. right. බලමු කොච්චර ලේසිද රසායනික සමීකරණය කියලා. මුණුගල් වලට ලියනවා මොනවද? CaCO3. ඕකේ. හයිඩ්‍රොක්ලොරික් අම්ලයට ලියනවා මොනවද? HCl. දැන් මෙතන ඉන්න O level දරුවෝ දන්නවා 10කට ටික දෙනෙකුට හරි ටිකක් පුළුවන්. හරි. කාබනේටයක් අම්ලයක් එක්ක ප්‍රතික්‍රියා කරන මොන වායුවද? කාබන් ඩයොක්සයිඩ් වායුව. එහෙනම් මෙතන දාගත්ත මොනවද? කාබන් ඩයොක්සයිඩ් උඩට ඊටයි.
දැන් ඊට පස්සේ මේවා අයන වලට කඩනවා. දැන් මේ අයන වලට කඩන ඒවා මේකේ කර හැකිද? බෑනි. එහෙනම් මම හිතන්නේ මේක තමයි සාර්ථකම සමීකරණ රටාව. Ca ධන දෙකේ අයනයි CO3 ඍණ දෙකේ අයනයි. X ධන අයනයි Cl ඍණ අයනයි. දැන් එතකොට මොකද වෙන්නේ? කාබනේ ගිය හින්දා මෙයාව කැපුවා. කපලා දාගන්න. මේ කැල්සියම් ගිහිල්ලා H එක්කද සම්බන්ධ වෙන්නේ Cl එක්කද? මේ කැල්සියම් ගිහිල්ලා H එක්කද C එක්කද සම්බන්ධ වෙන්නේ? Cl එක්ක. ඇයි ඒ? මෙතන තියෙන්නේ ඍණ. මෙතන තියෙන්නේ ධන. එතකොට අපි ඉක්මනට ලියලා හදනවා 2යි 1යි මාර්ක් කරපුවම මොකද්ද? CaCl2 ආරයි කිව්වා. CaCl2. දැන් බලන්නකෝ. සිංහලයේ කියෝක පේනවද? නැහැ. right. මේක නම මොකද්ද? කැල්සියම් ක්ලෝරයිඩ්. කැල්සියම් ක්ලෝරයිඩ්. දැන් එතකොට කාවද කපන්නේ? කැල්සියම කැපුවා, ක්ලෝරින කැපුවා. දැන් මොකද වෙලා තියෙන්නේ? H ධන අයනයක් ඉතුරු වෙලා. එතකොට H ධන අයනයක් ඉතුරු වුණා කියමුවම අපි කලබලයට H2 පිට කරනවද? නෑනේ. දැන් මෙතන CO2 H2 පිට වෙන්න බෑ. ඒක කොන්දේසියක්. අනිත් කොන්දේසිය මොකද්ද? කාබනේටයක් අම්ලයක් එක්ක ප්‍රතික්‍රියා කරලා CO2 පිට වෙන්නේ H2 පිට වෙන්න බෑ. එහෙනම් පුතේ මෙන්න මෙයාව අපි මෙතනට ගිහිල්ලා තියෙනවා H2O වශයෙන්. ඒකත් අහසින් වැටුනේ නෑ. මේ දේ තේරෙනවද නැත්නම් නෑ චුට්ටක් අහගන්න. හරිද? මෙච්චර සංකීර්ණව ඔයගලන්ට සාමාන්‍ය වලට නෑ පුතා ඈ. මේක තියෙන්නේ ඇක්වා අවස්ථාවේ. ඇක්වා කියලා කියන්නේ ජලීය අවස්ථාවේ තියෙන්නේ. එහෙමනම් මෙතන තියෙනවා මොන අයනද? හයිඩ්‍රොක්සිල් අයන තියෙනවා. ඔන්න ඔය හයිඩ්‍රොක්සිල් අයන තමයි මෙයත් එක්ක එකතු වෙවි මොනවද හදන්නේ? ජලය හදන්නේ. හරි? මේක අපි සාමාන්‍ය පරිපන්තියේ සංකීර්ණව කතා කරනවා. හරි? ඒක වායු ප්‍රතිවිරුද්ධ අදාළ නැහැ. ඒකින්ද ඒක හිතන්න එපා. right okay. හරි. සමීකරණ තුලිත කරන්න නම් මෙන්න මෙතන දෙකේ ඉලක්කමක් දාන්න විතරයි තියෙන්නේ. අනිත් ඒවා තුලිත වෙලා තියෙනවා. හරි. ඊළඟට කියුත් නැති පුතා දුවලා කාබන් ඩයොක්සයිඩ් වායුවේ ලක්ෂණ මුල් හතරක් තියාගත්තා. කාබන් ඩයොක්සයිඩ් වායුවේ ප්‍රයෝජන. හරි. අපි මේකත් මෙහෙම කතා කරමු. දැන් ඔය වාහන වලින් පිට වෙනවා එහෙම නැත්නම් වෙනත් මොනවාද කර්මාන්ත ශාලාවෙන් පිට වෙනවා ඔහම කී තියෙනවනේ කාබන් ඩයොක්සයිඩ්. ඒ කාබන් ඩයොක්සයිඩ් පිට වුණායි කියලා අපිට ඕක පේනවද? නෑනේ. එහෙනම් කාබන් ඩයොක්සයිඩ් මොනවද? අවර්ණ වායුවකි. එතකොට කාබන් ඩයොක්සයිඩ් තිබ්බයි කියලා අපි නහය වහගෙන ගියත් නෑ නේද? එහෙනම් කාබන් ඩයොක්සයිඩ් වලට ආවේනික ගන්ධයක් නැත. තුන්වෙනි ලක්ෂණය ඔයගොල්ලෝ කියන්න ඕනේ. හරි. තුන්වෙනි ලක්ෂණය ඔයගොල්ලෝ කියන්න ඕනේ. කාබන් ඩයොක්සයිඩ් එකතු කරගත්තේ වාතයේ උඩුකුරු ස්ථාපනය. එහෙනම් කාබන් ඩයොක්සයිඩ් සැහැල්ලු වායුවක්ද, ඉතා සැහැල්ලු වායුවක්ද, බර වායුවක්ද? කාබන් ඩයොක්සයිඩ් මොන වායුවක්ද? බරින් වැඩි වායුවකි. කාබන් ඩයොක්සයිඩ් බරින් වැඩි වායුව. ඉස්සලා වගේමයි ලක්ෂණ තුනක් දුන්නා. ඊටු එක ළමයා සෙවිය යුතුය. right. තා පොඩි ක්‍රියාකාරක වදන මොකද දැන් මේ වෙලාව තමයි ඕලක ඇක්ටිවිටි එක තියාගන්න ඕන වෙලාව. හරි? මම ඉගෙනගෙන තියෙනවනේ නේ. විශේෂයෙන් කොල්ලන්ට නේ පෑ දෙයක් එක තැන ඉඳගෙන ඉන්නවා කියන්නේ අම්බෝ නේ. right. හරි. එතකොට right. කාබන් ඩයොක්සයිඩ් වායුවේ ප්‍රයෝජන වල පළවෙනි ප්‍රයෝජනේ ලියන්න මම බෝඩ් එකේ ලියන එක ලිව්වොත් ගොඩ. කාබන් ඩයොක්සයිඩ් වායුවේ ප්‍රයෝජන වල පළවෙනි ප්‍රයෝජනේ ඔයගොල්ලෝ ලියන්න. වර්ධනත් එක හරි ගත්ත එක අපි ලියන්න. බයනද ලියන්න. කාබන් ඩයොක්සයිඩ් වායුවේ පළවෙනි ප්‍රයෝජනය
ප්‍රභා සංශ්ලේෂණය. ඔයගොල්ලෝ ලියුවේ කමන්න එපා. ඔයගොල්ලෝ ලියුවේ කමන්න එපා. මේකට අදාළ ඉලක්කම දාන්න. ඊට බලන්න ඕකම ඔයගොල්ලෝ ලියවන කොච්චර සතුටක්ද? ඒ කියන්නේ මාර්ක් ස්කීම් එකේ ප්‍රොෆෙසර් ලියන පළවෙනිම එක හරිද? ඔයගොල්ලෝ ලියුවා හා සමානයි. මොකද තමයි අපේ පේපර් ක්ලාස් වල දෙන විශේෂත්වය. හරි මේක පේපර් ක්ලාස් එකක් නෙමෙයි ඈ. එතකොට ඊළඟට ලිව්ව හැකි මොනවද? ගිනි නිවීම ලිව්ව හැකි. ගිනි නිවීම ලිව්ව හැකි. අටවසරේ ඉඳන් ඉගෙන ගන්න එක කාබන් ඩයොක්සයිඩ් ජලයේ එක්ක ප්‍රතික්‍රියා කරලා මොනවද හදන්නේ පුතා? සෝඩා වතුර සෑදීම. පැණිවීම හෝ සෝඩා වතුර සෑදීම. අන්ද මේකත් අපි ඉදිරියේ රසායනික ප්‍රතික්‍රියාව ශීඝ්‍රතාවය කියන පාඩම එක්ක කතා කරන්න තියෙනවා. එතකොට ඔතනින් ටියුට් එකේ වැඩ කොටස් ටික સમાપ્ત වෙනවා. හරිද? මට විශේෂයෙන් කතා කරන්න මගේ දරුවොත් එක්ක හරි මෙතනින් වායු නිපදවීම කොටස් ටික අවසන් වෙනවා. හරි? right. දැන් log off වෙන්න එපා. කරුණා කරලා මිනිත්තු 15 රැඳිලා ඉන්න. හේතුව තමයි ගිය සතියේ දාපු අත්‍යවශ්‍ය ප්‍රශ්නයක් තියෙනවා කතා කරනවා. අලුතෙන් ආපු දුවන පුතාලටත් ඒ ප්‍රශ්න ගොඩක් වැදගත් වෙනවා. ඔයගොල්ලෝ මට මැසේජ් පිට මැසේජ් ගෙවුවා ටියුට් එක එවන්න කියලා. ඒ ටියුට් එක වගේම ඒ පේපර් එකත් ඔයගොල්ලන්ට එවන්න සලස්සන්න. ලැබෙන්න සලස්සන්න. ඒකින්ද කොහොමම ඉන්න. අපේ මේ කතා කරන්න යන ප්‍රශ්නේ ලකුණු 18න් 18 ලබාගත් පුතාගේ නම මෙන්න 18න් 18 ලබාගත් පුතාගේ නම නේත්‍රායතනයෙන් නියෝජනය කරන දුලින. පාසලේ නම කතා කරන්න යන්නේ නැහැ ප්‍රසිද්ධ මාධ්‍ය කීප නිසා. ළමයි පාසලකට යන බොහොම දක්ෂ පුතෙක් වෙන්න ඕනේ. දුලින තමයි මේ ලකුණු 18න් 18 ගත්තේ. ඒ වගේමයි ඔයගොල්ලෝ අතින් වෙච්ච අඩුපාඩු ගැන කියලා දුන්නොත් නම් කියන්නේ නැහැ. ගොඩ දෙනෙකුගේම ගාන වරද්දලා තිබ්බා. දැන් මේ ගාන හදද්දි හොඳින් බලා ගන්න. කරුණාකරලා ඒ ගාන හදා ගන්න. අලුත් දරුවන්ටත් ඒක හොඳ අවස්ථාවක් කියලා හිතා ගන්න. ඒ වගේම හරිද තව අඩුපාඩු කීපයක් තියෙනවා ඔයගලන්ට කියලා දෙන්න. ටෙක්නිෂියන් ආයතනයේ දුවලා කීප දෙනෙක්ම උත්තර පැන්සල් වලින් ලියලා මට ෆොටෝ ගහලා තිබ්බා. පැන්සලෙන් ලියන්න එපා කරුණාකරලා පෑනෙන් ලියන්න. හරි හොඳ ආත්ම ශක්තියකින් උත්තර ලියන්න. නම් කියන්නේ නැහැ. හරි ඒකත් තිබ්බා. නේත්‍රායක එක දුවෙන් පැන්සලෙන් උත්තර ලියලා තිබ්බා. නෑ පෑනෙන්ම ලියන්න. ඒවට අපි ගුරු වෙන්න ඕනේ. ඊට පස්සේ මට මෙන්න මේ විශේෂ මතක් කිරීම ටික කතා කරන්න ඕනේ. කරුණාකරලා මේ ටික හරියට අහගන්න. මෙතන ඉන්න පුතාලට සහ මගේ දරුවෝ දෙගොල්ලන්ටම 9:30ට ධනුෂ්ක සර් විසින් මෙහෙවන මොනවාද වෙබ් ඩිසයිනින් අද මම දන්නේ මම ICT කරලා නැත්තේ වෙබ් ඩිසයිනින් කියන ඒ පන්තිය කරනවා කිව්වා 9:30 ඉඳලා මේ ලින්ක් එකෙන් ඔයගලන්ට ජොයින් වෙන්න පුළුවන්. අද කිසිදු අය කිරීමක් කරන්නේ නැහැ. ඔයගලන්ට ලැබෙන මහඟු අවස්ථාවක් ඒකේ ප්‍රයෝජන ලබා ගන්න. ධනුෂ්ක රවිචාර් කියලා කියන්නේ උසස් පෙළ ICT ආචාර්යවරයෙක් සහ මම හැමදාමත් කියන ආකාරයට ලොකු සර් කියලා මම කියන්නේ. හරි සර් මට වඩා වයසෙන් බාලයි. හරි. නමුත් සර් තමයි අපේ ටෙක්නිෂියන් ආයතනයේ අධිපතිතුමා සහ ඒකේ සියලුම අධ්‍යක්ෂ කටයුතු සිදු කරගෙන යන්නේ. එතකොට ධනුෂ්ක සර් මෙන්න මෙහෙම පණිවිඩයක් කිව්වා. මේක හරියට අහලා ලියා ගන්න කරුණා කරලා පටලවා ගන්න එපා. 0.75යි 443යි 51යි 22 කියන අංකයට WhatsApp message එවන්න කියලා කිව්වා. හරිද? WhatsApp message එවන්න කියලා කිව්වා. 2020 O level ලියන්න ඉන්න දරුවෝ මොකටද මැසේජ් එකක් එවන්නේ? ඕගොල්ලන්ට විද්‍යාව පේපර් ක්ලාස් එකක් ඕනේද කියන දේ කියලා.
හරි. එතකොට මම තරහ වෙන්නේ නැහැ. මේ මගේ නම්බරයක් නෙමෙයි. ඔයාලගේ දනිෂ්ක සර්ගේ නම්බරය. පැහැදිලිද? එතකොට සර්යි මායි කතා කරලා මේ පේපර් ක්ලාස් එක කොහොමද වෙන්නේ? කවදාද වෙන්නේ කියන එක ගැන කියන්න. ඒක පැහැදිලිද? දැන් මෙන්න මේ අංකය 0.76යි 555යි 91යි 53 මේකට ඕගොල්ලෝ එවන්නේ ඕගොල්ලන්ගේ ගෑස් ටියුබ් එක ගන්න වායු ටියුබ් එක ගන්න සහ දැන් තාවෝලියලාගෙන් කතා කරන පේපර් එක ගන්න හරිද මේ තියෙන්නේ මගේ WhatsApp තියෙන අංකය 0.75යි 72යි 11යි 326 කියලා කියන්නේ මේ නම්බර දෙකම මගේ නම සම්පත් හරි මේකේ ඕගොල්ලන්ට තියෙන ප්‍රශ්න මාත් එක්ක කතා කරන්න අවශ්‍ය වෙලාවලදී අනේ කරුණා කරලා රෑ 10න් පස්සේ විතර වය ගන්න කාර්යබහුලයි මේ නම්බරයට කතා කරලා ඔයගොල්ලන්ගේ ඕනේ ප්‍රශ්නයක් අහන්න සල්ලි 7-5ක්වත් ගන්නෙ නැහැ. හරි විභාගයට අදාළ විද්‍යාවට අදාළ ප්‍රශ්න අහන්න මේ නම්බරේ විවෘතයි ඔයගොල්ලෝ. හරි පහුගිය නොතේරිච්ච පාඩම් හරි ඒවා සම්බන්ධයෙන් වීඩියෝ තියෙනවා මම ඔයගොල්ලන්ට එවන්නම් පුද්ගලිකව. හරි නැත්තම් පිරිසක් එකතු කරලා මම ෆ්‍රී හරි ක්ලාස් එකක් දාලා කරලා දෙන්නම්. ඒක මේ නම්බරෙත් එක්ක කතා කරන්න. ඒක ලොකු සර්ත් එක්ක කතා කරන්න යන්න එපා. විද්‍යාව සම්බන්ධ ප්‍රශ්න. හරිද? රයිට්. එතකොට මම හිතනවා අංක පැහැදිලි ඇති කියලා ඔයගොල්ලන්ට දැනුවත් කිරීම. මගේ පරණ ළමයි ටිකගෙන් අද මම හිතාගෙන ආවා ඔයගොල්ලන්ගේ නම් ලකුණු කරනවා කියලා. නමුත් මේ දනුෂ්ක සහ හදිසි වැඩසටහන ලෑස්ති කරපිට මට දැන් පුත්ම කරගන්න විදිහක් නැතුව මම මෙතන අසරණ වෙලා ඉන්නේ. හරිද? මොකද ළමයි මෙතන ඉන්න ගානත් එක්ක ඔයගොල්ලෝ බැලුවොත් එම් කවුන්ට් එක පේනවා. හරිද? නම් ලකුණු කරන්න අපහසුයි. මම මෙන්න මෙහෙම තීරණයකට ගන්න සිද්ධ වුණා පුතා. හරිද? පිට සති 3කට ඔයගොල්ලන්ට පන්තිය දෙන්න හම්බුනේ නැත්නම් මම ඔයගොල්ලන්ගේ නම කපනවා. අර පන්ති කාමරේ සිද්ධ වුණා වගේ. තායි ඔයගොල්ලන්ට ඕන නම් මට පුද්ගලිකව කියලා ඇඩ් වෙලා තමයි එන්න වෙන්නේ. ඒකින්ද පුළුවන් තරම් උත්සාහ කරන්න අද පන්තියේ හිටපු මගේ පරණ ළමයි ටෙක්නිෂියන් නේත්‍ර ආයතනය නියෝජනය කරන මගේ පරණ ළමයි කරුණා කරලා මට නමත් එක්ක WhatsApp message එකක් දාන්න. අයන් නදුන් and present and Kamodya present. හරි ඒ වගේ message එකක් දාන්න. හරි data වල එච්චර ලොකු වියදමක් යන්නේ නැහැ. right. හරිද? දෙවෙනි මතක් කිරීම ගිය සතියේක අපි අහම්බෙන් කරපු මවුල පාඩමත් එක්ක හදිස්සියේ ළමයි සංඛ්‍යාවක් සම්බන්ධ වෙලා මට ඒගොල්ලන්ගේ නම දන්නේ නැතුව මම ඕගොල්ලන්ගේ group එකක් හැදුවා මවුල 1 to 17 කියලා. කියන්නේ 1 ඉස්ස 10 දක්වා මවුල කියලා නම දාන්න. හරි? ඉතින් සමාවෙන්න ඔයගොල්ලන්ට ලස්සන නම් තියෙනවා. ඒකින්ද මවුල කියන නමෙන් ඔයගොල්ලෝ ඉන්න බා group එක තුල මට WhatsApp message එකක් එවන්න තරහ නැතුව එතන මට එක දුවෙක් දෙන්නෙක් කතා කරා සූර්යවැව පොළොන්නරුව බදුල්ල මාතර හඳුරන්කෙත ඔන්නෝහාගේ දුර පළාත් වලින් කතා කරා. හරිද? ඒගොල්ලන්ට සේවය දෙන්න මම ලෑස්ති. මොකද මේක ජාතික ව්‍යසනයක් වෙලා තියෙන අවස්ථාවක්. හරිද? ඔයගොල්ලන්ට පාසල නැහැ. සමහරවිට පන්තියකට සහභාගී වෙන්න විදිහක් නැහැ. ඒකින්ද ඒ සම්බන්ධයෙන් සියලු දේ සැපයීමක් කරන්න ලෑස්ති. හරි? සහ 6 ඉඳන් ඕලෙවල් දක්වා මම විශේෂ වැඩසටහනක් දැන්ට සූදානම් කරලා තියෙනවා. ලොකු සත් එක්කම කතා කරගෙන. එතකොට ඕගොල්ලන්ගේ නම දාද්දී කරුණා කරලා නම දැන් අපි කියමු අමායා පොළොන්නරුව සහ ඉස්කෝලේ නම. හරි? අන්න ඒ විදිහට මට ප්ලීස් WhatsApp message එකක් එවන්න. කරුණා කරලා මට ඒක එවන්න. එතකොට මම අර ඕගොල්ලන්ගේ අර තිබ්බේ මවුල 1 to 17 කියලා. ඕගොල්ලන්ට මම නම් වගේක් දාලා තිබ්බේ මවුල කියලා. ඒ නම් ටික අයින් කරලා ඔයගොල්ලන්ගේ නම් ටික දාලා දෙන්න. සහ මම රෙජිස්ටර් කරගන්න. ඔයගොල්ලන්ගේ ගමේ නම සහ පාසල. ඔය ටික කියලා එවන්න ඕනේ. මම හිතන්නේ මේ නම්බර ටික ලියා ගන්න හොඳටම වෙලාව ප්‍රමාණවත්. විනාඩි 10යි අපිට ඉතුරුලා තියෙන්නේ. අද ළමයි ගන්න ප්‍රශ්න පත්‍රය. ඔය ළමයින්ට මම මේ අඳිනවා වගේ නෙමෙයි. ලස්සන රූපයක් තිබ්බා. මෙන්න මේ විදිහට කොහොම එතනට
මෙතනින් දාලා තිබ්බා A කියලා මෙතනින් දාලා තිබ්බා B කියලා ගමන මෙන්න මෙහෙන් ඉවරලා තිබ්බා උණුසුම් වාතය මේකේ මේ හරවටින් ගහන ටිකට D අකුරක් මේ අතරින් ගහන ටිකට E අකුරක් කියලා තියෙනවා. දැන් කරනවා කරලා උත්තර ලියන්න එපා. දැන් ලියන්න එපා. ලියන්න කාලේ දීලා ඇති බලාගන්න. අලුතෙන්ම සම්බන්ධ වෙලා ඉන්න දරුවෝ ටිකත් බලාගන්න උත්තර ලියන්න එපා. මම ඔයගොල්ලන්ට පේපර් එකේ වන්න. ඉහත දක්වා ඇත්තේ යකඩ නිස්සාරණය සඳහා යොදා ගන්නා උපකරණයේ රූප සටහනකි සිම්පල් A එම උපකරණයේ නම කුමක්ද? right මම පද ළමයි එම උපකරණයේ නම නිල් පාට ගන්න කියලා එම උපකරණයේ නම ධාරා උෂ්මක ලකුණු එකක්. එය සාදා ඇත්තේ මොනවායින්ද? දැන් මේකේ යකඩක් තුණු කරනවානේ. එහෙනම් මේක යකඩෙන් හැදුව හැකිද? බෑ. මේක හදලා තියෙන්නේ මොනවද? ගිනි මැටි. නැත්නම් ගිනි ගලවල් කියන අවස්ථාව. එතකොට එතන ලකුණු එක. ඒ ස්ථානයෙන් ඇතුළු කරන ද්‍රව්‍ය තුන. ඔය තුනම නම් විභාග වලට අහන්නේ නැහැ බය වෙන්න එපා. ඒ ස්ථානයෙන් ඇතුළු කරන ද්‍රව්‍ය තුන hematite CaCO3 සහ කෝප. එතකොට මේකට යම් ළමෙක් කියනවා යපස්. මේකට තව ළමෙක් කියනවා Fe2O3 කියලා. ඔය මොනවා ලිව්වත් ලකුණු එකයි. අන්ද ආයත ඔකේ. CaCO3 වලට කුණුගල් කියලා ලියනවා. ඒ ලකුණු එකයි. මෙතනට කෝප කියලා ලියනවා ඒ ලකුණු එකයි. හරි? එහෙනම් මොනවද දෙකකින් ඔබට පුරුදු වෙන්න එකට එක ගාලා ලකුණු කීයක් දුන්නාද දාලා ලකුණු තුනක් දුන්නා. මේ එකකට එක ගාලා ලකුණු තුනක් දුන්නා. ඊට පස්සේ අහලා තියෙනවා B නම් ස්ථානයේ ඉවත් කර කාබන් ඩයොක්සයිඩ් වායු නිපදවන රසායනික ප්‍රතික්‍රියාවන් දෙකක් ලියන්න කියලා ළමයි කීප දෙනෙක්ම උත්තර දෙපු ළමයි කීප දෙනෙක්ම ලොකු ගැටලු තිබ්බා. ඒකින්ද හරියට බලා ගන්න ඕන ඈ. මෙන්න CaCO3 හත් කරපුවාම CaO සහ CO2 පිට වෙනවා. මෙන්න එක ප්‍රතික්‍රියාව. එදා මම බෝඩ් එකේ ඉගන්න දුන්නා Fe2O3 එතකොට O3 ව නැති කරගන්න CO3ක් එනවා. එතකොට මොනවද පිට වෙන්නේ? Fe තනි වෙලා CO2 පිට වෙනවා කියන්නේ. හරි? මේ දෙක හෝ තව ළමයෙකුට ලියලා තියන්න පුළුවන් කාබන් දාන ඔක්සිජන් මොකද කෝප් තියෙනවනේ. එහා පැත්තට කාබන් ඩයොක්සයිඩ් වායුව හැදෙනවා. ඔය ප්‍රතික්‍රියාව තුනෙන් ඕනෑම දෙකක් හරි. හැබැයි ප්‍රශ්න වෙලා තිබ්බේ මට උත්තර දෙපු ළමයි සමහර අය ලියලා තිබ්බා මෙතන කාබන් මොනොක්සයිඩ් සෑදීමක්. එහෙම වෙන්න බෑ පුතා ඈ. මොනොක්සයිඩ් සෑදීමක් වෙන්න බෑ. right okay. D හා E ලෙස දක්වා ඇති සංයෝග මොනවාද කියලා අහලා තියෙනවා. D කියලා කියන්නේ මෙතන උඩින් තියෙන ඒවා. හරිද? D කියලා කියන්නේ එතකොට low bor E කියලා කියන්නේ ද්‍රව යකඩ හරිද? සිම්පල් A ප්‍රශ්නේ මාර වැදගත්. ඒක හින්දා මම ඒක තියලා අනිත් එක්ක කතා කරන්න කී එක. යකඩ නිස්සාරණයේදී පරිසර දූෂණය වන ආකාර තුනක් හැමෝගෙම හොඳ ලස්සන උත්තර තිබ්බා. මාර වටිනවා. සුපිරි උත්තර තිබ්බා. හරිද? වායු දූෂණය. කාබන් ඩයොක්සයිඩ් පිටවීම. තාප දූෂණය. කොරල් පර විනාශය. මෙලගේ දේවල් තිබ්බා. හරි නිර්මාණාත්මක උත්තරය අතර තිබ්බා. 100ක් අගය කරනවා 100ක් හරි. පුතේ නේත්‍රා ආයතනයේ නියෝජනය කරන දුලින හැර ඉතුරු සියලු දුවල පුතාලා කම්මා කරලා පොතේ පිටිපස්සේ පිටුව පෙරලා ගන්න. නැත්නම් කඩදාසියක් අතර ගන්න. අදුම ගානේ රූල් 8ක් 10ක්වත් පහළ දීලා තියෙනවා ඈ.
මෙන්න මේ සමීකරණය ලියාගන්න. Fe2O3 plus 3CO ඊතලයක් 2Fe plus 3CO2 gas work. Value. And then දැන් ඒගොල්ලෝ කියනවා මෙන්න මෙහෙම කතන්දරයක්. යකඩ නිස්සාරණයට යොදා ගන්නා අමුද්‍රව්‍ය වල 100%ක්ම ඇත්තේ Fe2O3 ලු. ඒ කියන්නේ මේ ඔක්කොම තියෙන්නේ මොනවද 100%ම Fe2O3 ලු. එයින් කිලෝ 100ක් ගන්නවා. මේකෙන් කොච්චරක්ද ගන්නවා කියලා කියන්නේ කිලෝ 100ක්. ඕකත් දාගන්න ඔය විදිහට. ලැබෙන යකඩ ප්‍රමාණය නැත්නම් ලබා ගන්න පුළුවන් යකඩ ප්‍රමාණය අහන්න. මේකේ සාපේක්ෂ අන්ත ස්කන්ධය ඉස්සලා හොයන්න කලබල වෙන්නේ නැතුව. සාපේක්ෂ අන්ත ස්කන්ධය. මෙන්න Fe වල 56යි දෙකෙන් වැඩි කරනවා අයියේ මේ දෙකේ ඉලක්කම හින්දා. එකතු කිරීම. ඔක්සිජන් වල 16යි මේක තුනෙන් වැඩි කරනවා අයියේ තුනේ ඉලක්කම හින්දා. මෙතන 112යි අයවලත් 3 18යි මෙතන ගියට 48යි එහෙනම් එකතුවා 8යි 2යි 10යි එකක් ඉතුරුයි 4යි 2යි 6යි 1යි 160 පැහැදිලිද දැන් ඕගොල්ලන්ගෙන් අහන්නේ ලැබෙන යකඩනේ ඒකින්ද මේවා හොයන්න එපා එහෙමනම් ගන්න මෙන්න මේකේ අන්ත ස්කන්ධය 56 වැඩි කරනවා කියන දෙකෙන් 112 ඔය ටිකත් හදාගන්න මෙතන අපෙන් ප්‍රශ්නය අහන්නේ kg නිසා කිලෝග්‍රෑම් නිසා මෙතනටත් දාගන්න කිලෝග්‍රෑම් මෙතනටත් දාගන්න කිලෝග්‍රෑම්. ඒතර හරි ලේසි මෙතන ටොන් වුණොත් එහා පැත්තට ටොන් මෙතන ටොන් නම් එහා පැත්තට ටොන් ඒක තමයි එන්නේ ග්‍රෑම් නම් ග්‍රෑම්. දැන් අපි මේගොල්ලන්ව එළියට ගන්න. කොහොමද කරන්නේ? Fe2O3 කිලෝ 160ක් වත් කරපුවාම Fe ලැබෙනවා කිලෝ 112. දැන් හරියට පුතේ අර ගණිතයේ පාඩමේ බීජීය ප්‍රකාශන වගේ 160ක මිල 112යි අපෙන් අහනවා 100ක මිල කීයද කියලා. එතකොට මේක මෙහෙම තියාගෙන ගාන හදන්න බෑනේ. එහෙනම් මොකද කරන්නේ මේ පැත්ත 160න් බෙදනවා. මේ පැත්තත් මොකද කරන්නේ 160න් බෙදනවා. එතකොට අපිට එනවා මොකද්ද? කිලෝ එකකට ලැබෙනවා 112 බෙදීම 160. පේනවාද ඒ හරිය? ඔව්. හරිද? ඊට පස්සේ මම මෙතන පේන්නේ නැතිනම් මම මෙහෙට ගාන ගන්නවා ඈ. දැන් අපිට ඕනේ එකකට හොයන්නද 100කට හොයන්නද 100කට. එහෙනම් මේ පැත්තත් කීයෙන්ද වැඩි කරන්නේ 100ෙන්. මෙන්න 112 බෙදීම 160 වැඩි කරනවා කීයෙන්ද 100ෙන්. මේ බිඳුව කපලා දැන් නැහැ. හරි ලේසි. හරිද? මේ විදිහට උත්තරේ තිබ්බත් 112 බෙදීම 16 වැඩි කිරීම 10 කිලෝග්‍රෑම් කියලා තිබ්බත් ලකුණු 3ම දෙනවා. ලකුණු 3 දුන්න ගාන ලකුණු 4 දුන්න ගාන දුරින කිලෝ 70යි කියලා අරගෙන තිබ්බා. මම හැමදාමත් කියන දේ තමයි පුතා ජීවිතයේ අභියෝග ජයගත යුතුයි. ජීවිතයේ අභියෝග වලින් පලා යා යුතු නැහැ. හරිද? මෙන්න ඔයගලන්ට ලැබෙන ටැලන්ට් එකක් අභියෝගයක්. ලබන අඟහරුවාදා ඉස්සෙල්ලා මම මේකෙන් තවත් මේ වගේම ගානක් දෙනවා ඉලක්කම් වෙනස් කරලා සාධකේ වෙනස් කරලා. ඕකේ? හරිද? ඒකට නිවැරදි පිළිතුරු ගොඩක් එන්න ඕනේ. ඒ එන සෑම දරුවෙක්ගේම නම මම පන්තියේ වෙලාවේ කියනවා. දුර දිහාවල් වලින් සහභාගී වෙලා ඉන්න පුතාලා අනිවාර්යෙන් ගමේ නම එවන්න. එතකොට ඕගොල්ලන්ගේ ගමේ නමත් කියනවා. ඕකේ? නමත් එක්ක ගමේ නම එවන්න. එතකොට ගමේ නමත් එක්කම මම කියන්නම්. අහවල් ප්‍රදේශයෙන් අහවල් දුව අහවල් පුතා තමයි මේක අපිට නිවැරදි පිළිතුර වෙලා තියෙන්නේ කියලා. එතකොට පුතා හැමදාමත් පන්ති දවසක වගේ අදත් බලාපොරොත්තු මුදුන්පත් කරගෙන ආවා. කරන්න තව වැඩ ටිකක් තියෙනවා. නමුත් අපේ මේ පටිගත
කරන ස්ථානයේ ප්‍රේක්ෂකාගාර මේ මොනවාද ස්ටුඩියෝ එක හරි රූපගත කරන ස්ථානය මට ධනුෂ්ක සර්ට බාර දෙන්න ඕනේ 9:30 වෙද්දී. එතකොට 9:30 වෙද්දී සර් මෙතනට එන්න මේක තව පිළිසකර කිරීම කරන්න ඕනේ. ඒක නිසා මට මීට වඩා එක ගන්න විදිහක් නැහැ. වෙලාව නැහැ. ලබන සතියේ අඟහරුවාදා වැඩපිළිවෙල අහගන්න. ලබන අඟහරුවාදා පීඩනයේ පාඩම ඔයගලන්ට පටන් ගන්නවා. ප්‍රෙෂර්. හරි පීඩනයේ පාඩම පටන් ගන්නවා. ඒ වගේම විශේෂ සමීකරණ වගේක් තියෙනවා මතක් කරලා දෙන්න. ඒක මතක් කරලා දෙන්න ඕනේ. සක්‍රියතා ශ්‍රේණිය ඇසුරෙන් සහ මැග්නීසියම් ජලය සහ හිමාලය ඇසුරෙන්. හරි. එතකොට එහෙමනම් අද වැඩසටහනට සහභාගී වෙච්ච ඔයගොල්ලෝ සියලු දෙනාට මේ ගෙවිච්ච පැය දෙකෙන් ඔයගොල්ලන්ගේ ජීවිතවලට යමක් එකතු වුණා නම් ඒක තමයි මගේ එකම අභිලාෂය. මම හැමදාමත් කියන දෙයක් විභාග අරමුණු කරගෙන ඉගෙන ගන්න එපා. විභාග කියලා කියන්නේ අපිට තියෙන කඩුල්ල. ජීවිතයේ තියෙන කඩුල්ල. ඒකෙන් පැනලා ගිහිල්ලා ජීවිතේ ජය ගනිද්දී මේ විෂය කරුණු ඔයගොල්ලන්ට ජීවිතවලට තියාගන්න. ඒක තමයි මම හිතන්නේ ඔයගොල්ලෝ විසින් අදිෂ්ඨාන කරගත යුතු දේ. මොකද මේ පටු පරමාර්ථයක් පදනම් කරගෙන ශිෂ්‍යත්වය වෙනකන් O level වෙනකන් නෙමෙයි මේ ඉගෙනීමේ තියෙන්න ඕනේ අධ්‍යාපනයේ තියෙන්න ඕනේ. අධ්‍යාපනයේ මත තමයි ශිෂ්ට සම්පන්න හොඳ සමාජයක් බිහි වෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ සියලු දෙනාට සුබ රාත්‍රියක් අයබෝවන්.